හරි අපි පාඩම් පටන් ගමු. පාඩම් පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ අපි රිවිෂන් පටන් ගන්නවා හෙට ඉඳලා හෙට රාත්‍රී 8 ඉඳලා 11ටයි අඟහරුවාදා රාත්‍රී 8 ඉඳලා 11ටයි සෙෂන් දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒ තියෙන්නේ මේ මම කරපු ටොපික්ස් කවර් සෙෂන්ස් දෙක. ඊට පස්සේ ඒ වීකෙන්ඩ් එකේම සෙනසුරාදා ඉරිදා උදේ 8 ඉඳලා 11ට මේ පාඩම් මාලාවේ මුල් කොටස් කවර් වෙන රිවිෂන් සෙෂන්ස් දෙක තියෙනවා. කැමති අය සහභාගී වෙන්න පුළුවන්. අපිට අද තියෙන සාකච්ඡා කරන්න ආයෝජන කළමනාකරණය කියන පාඩම් කොටස. අපි මුලින්ම බලමු මේ ආයෝජන කළඹක් කියන්නේ මොකක්ද කියලා. දැන් ආයෝජන කළඹක් කියලා කියන්නේ දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ගාව ඔයගොල්ලන්ගේ තියෙනවා එකතු කරගත්ත මුදලක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මොන හරි රැකියාවක් කරලා තියෙන හැම මුදලම වියදම් කරන්නේ නැතුව ඔයගොල්ලෝ ටික ටික ඉතුරු කරගත්ත මුදලක් තියෙනවා. ඒතර මේ ඉතුරු කරගත්ත මුදල ඔයගොල්ලෝ ඉතිරි කිරීමේ ගිණුමක් වගේ තැන්පත් කරලා තියාගන්නට වඩා වැදගත් වෙනවා. එහෙම නැත්නම් වැදගත් වෙනට වඩා ඔයගොල්ලන්ට වඩා හොඳ ඉපැයීමක් උපයන්න පුළුවන් වෙනවා මේක ආයෝජනය කරනවා නම්. දැන් එතකොට දැන් ලංකාව වගේ රටක ඇත්තට මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අපි කියන්නේ රීටේලර්ස්ලා කියලා ඒගොල්ලන්ගේ ආයෝජන කරන මට්ටම ඇත්තටම අඩුයි. එතකොට ඊට වඩා අපි දියුණු රටක් ගත්තොත් ඇමරිකාව වගේ ගත්තොත් මේගොල්ලෝ ගිහිල්ලා ඉවරලා ආයෝජනය කරනවා වැඩි. ඒතර ඇත්තට මේ රටක් දිනුන මේ ආයෝජනය අවශ්‍යයි. ඒකට ආයෝජනය අපි පුළුවන් තරම් ප්‍රවර්ධනය කරන්නත් ඕනේ. දැන් ඔයගොල්ලෝ දැක්කොත් එහෙනම් දැන් ප්‍රවෘත්ති බලනවා දකින්න ඇති. දැන් මේ දවස්වල ඩුබායි වල තිබුණා ලංකාවේ පිට ජීවිතවල ලංකාවේ වෙනුවෙන් ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් එකක්. ඒ කියන්නේ මේ ආයෝජනය ප්‍රවර්ධනය කරන්න ආයෝජනය ප්‍රවර්ධනය කරන්න වැඩමුළුවක් වගේ එකක් තිබුණා නේද? ඒතර හැමතිස්සෙම හදන්නේ මොකද්ද? අපි හදන්න පුළුවන් තරම් මේ ආයෝජනය ප්‍රවර්ධනය කරන්න. එතකොට මෙහෙම ආයෝජනය කරනකොට තමන් ගිහිල්ලා ඉවරලා හැබැයි දැන් ආයෝජනය කරන්න විවිධ මාර්ග තියෙනවා ඔයගොල්ලන්ට. ආයෝජනය කරන්න විවිධ මාර්ග තියෙනවා. මොනවද මේ මාර්ග? අපිට ප්‍රධාන වශයෙන් ওই මාර්ග බෙදන්න පුළුවන් මේ මූල්‍යවත්කම් සහ මූල්‍ය නොවනවත්කම් කියලා. මූල්‍යවත්කම් සහ මූල්‍ය නොවනවත්කම් කියලා බෙදන්න පුළුවන්. මූල්‍යවත්කම් කියලා කියන්නේ ඔය අපි දැන් මෙච්චර වෙලා සාකච්ඡා කරපු බැඳුම් කර. ඊට පස්සේ සමාගම් වල කොටස් වගේ වත්කම් වලට. ඒ කියන්නේ මේවා ඇත්තටම පවතින දෙයක් නෙමෙයි. කියන්නේ භෞතිකව පවතින දෙයක් නෙමෙයි. මේවා මේ මූල්‍යමය වටිනාකමක් පවර්ලා ඉවර වෙලා ඇති කරපු වත්කම්. එතකොට ඒවට උදාහරණ මොනවද? ඒ කියන්නේ මේ මුදල් කියලා කියන්නේ මේ අපි භාවිතා කරන මුදල් ඒකක තියෙන මේ මුදල් ඒකක සම්බන්ධ කරලා තියෙන වත්කම් තමයි මේවා. එතකොට දැන් බැඳුම් කරයක් ගත්තොත් මේකට මුහුණත් අගයක් තියෙනවා. මුහුණත් අගයක් තිබුණා කියලා මේකට මේකයට භෞතික දෙයක් නැහැනේ. ඒතර ඒ අපි ලබා දෙන බැඳුම් කරය දැන් ඉස්සර නම් ලියකියවිල්ලක් හම්බෙන්නේ ඔයගොල්ලන්ට බැඳුම් කරගත්තාම දැන් ඒක ලියකියවිල්ලකින් තොරව සිස්ටම් ආය කියන්නේ ඉලෙක්ට්‍රොනිකව ලබා දෙනවා. එතකොට තියෙන මොකක් හරි රෙකෝඩ් එකක්. ඒ කියන්නේ මොකක් හරි වාර්තාවක් තමයි මේ බැඳුම් කරේ ඔයගොල්ලන්ට අයිති කියන එක. එතකොට අන්න ඒ වගේ අයිති සහතික කිරණ ලියකියවිල්ලක් ඒ ලියකියවිල්ලට වටිනාකමක් තියෙනවා. ඒත් ඒ වගේම තමයි ව්‍යාපාරයේ කොටස් කියන්නේ. ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනය පොඩි පොඩි කොටස් වලට බෙදලා ඒ කොටසක වටිනාකම තමයි කොටසක මිල කියලා කියන්නේ. ඊට පස්සේ ව්‍යුත්පන්න කියලා ඔය කියන්නේ මෙතන මේ තෝගන මේ කොටස් වෙන්න ඕනේ. ඊට පස්සේ එතන ව්‍යුත්පන්න කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ අහලා ඇති සමහර ඩෙරිවටිව්ස් කියලා. දැන් ඔයගොල්ලෝ බැංකුවල වැඩ කරනවා, ඔය ට්‍රෙෂරි එකේ වගේ වැඩ කරනවා, ස්වොප්ස් එහෙම කියන්නේ. ඒ මොනවද ව්‍යුත්පන්න? ඒ කියන්නේ දැනට වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඊට අමතරව අපිට මුදල් හා මුදල් සමානවත්කම් වලින් තියාගන්නත් පුළුවන්. මුදල් සමානවත්කම් කියලා කියන්නේ ඊටාම් කෙටි කාලයකින් මුදල් වලට අගේ අඩුවීමකින් තොරව පරිවර්තනය කරගන්න පුළුවන් වත්කම්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බණ්ඩාගාර බිල්පත් උනත් ඒ කිට්ටුවටම අපිට සලකන්න පුළුවන්. මොකද අපිට ටක් ගාලා විකුණුල වෙන කාට හරි ද්විතීයික වෙළඳපොළ විකුණුල ඉවරලා ඒ අවශ්‍ය මුදල් ලබා ගන්න පුළුවන්. එතකොට මේ වගේ මූල්‍යවත්කම් තියෙනවා ඔයගලන්ට ආයෝජනය කරන්න. ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා මූල්‍ය නොවනවත්කම්. දැන් මූල්‍ය නොවනවත්කම් කියලා කියන්නේ දීපල වෙළඳාම්. දීපල වෙළඳාම් කියලා කියන්නේ මොනවද? ඔයගලන්ට පුළුවන් ඔය අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් තියෙන නිවාස සංකීර්ණවල ආයෝජනය කරන්න පුළුවන්. ඊට පස්සේ
ඔයගොල්ලන්ට පුළුවන් මේ පුද්ගලික ආයෝජන කරන්න. පුද්ගලික ආයෝජන කියලා කියන්නේ ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ඉක්විටි කියලා කියන්නේ. දැන් හිතන්නකෝ කවුරු හරි 4-5 දෙනෙක් එකතු වෙලා ඉවරලා මොකක් හරි ස්ටාර්ට්අප් කියලා පටන් ගන්න. අලුතෙන්ම පටන් ගන්නවා මොන හරි දෙයක් නිෂ්පාදනය කරන්න. අපි උදාහරණයක් විදිහට හිතමු මොන හරි සොෆ්ට්වෙයාර් එකක් හදන්න ගන්නවා කියලා. ඒතර ඒගොල්ලන්ට අවශ්‍ය කරනවා ප්‍රාග්ධනය. ඒතර මේ පුද්ගලික ආයෝජනය කරන්නයි ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ ස්ටාර්ට්අප් එකේ ආයෝජනය කරනවා. ඔහොම ආයෝජනය කරලා ඉවර වෙනවා. ඔහොම එහෙම ආයෝජනය කරන එක තමයි ප්‍රයිවට් ඉක්විටි කියලා කියන්නේ. පුද්ගලික ආයෝජනය කියලා කියන්නේ. දැන් ඔහොම ආයෝජනය කරන එකේ කරන්නේ ඇයි? ඔහොම කරන්න හේතුව තමයි ඔය හදපු නිෂ්පාදනය ඇත්තටම හොඳ නිෂ්පාදනයක් කියලා කියන්නකො වෙළඳපොලේ විශ්වාසය දිනා ගන්න. එතකොට ඔහොම ගිහිල්ලා ඉවරලා ඕක හොඳ නිෂ්පාදනයක් එතනින් එළියට ඇවිල්ලා ඒක විකුණ ගන්න පුළුවන් තත්ත්වයට ආපුවාම මොකද වෙන්නේ පටන් ගත්ත පොඩි සමාගමක් දියුණු වෙනවා නේද කට්ටිය වැඩ කරන කට්ටිය වැඩි වෙලා ඒ සමාගමේ ආදායම වැඩි වෙනවා එතකොට ඒ සමාගම වෙනත් කාට හරි විකුණන්න පුළුවන් වෙනවා ඉතින් විශාල ලාභයක් තියාගෙන. ඒතර ඒ වගේ තමයි පුද්ගලික ආයෝජන වල අරමුණ. ඊට අමතරව පුළුවන් වටිනා එකතු කළ හැකි දෙය කියන්නේ මුද්දර ඊට පස්සේ ඔය මේ පේන්ටින්ග්ස් කියලා කියන්නේ. පේන්ටින්ග්ස් කියන්නේ මේ චිත්‍ර මේ දැන් ඔය පරණ චිත්‍ර වලට ලොකු වටිනාකමක් තියෙනවා. ඒතර ඒවත් ආයෝජනය කරන්න පුළුවන් මාර්ගයක් තමයි. මොකද වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒවැ වටිනාකම එක්රැස් කරලා තියන්න පුළුවන් මාධ්‍යකින් අමතර වටිනා ලෝහ. රත්තරන් රිදී වගේ ලෝහ. එතකොට ඒ තවත් ආයෝජනය කරන්න පුළුවන් මූල්‍ය නොවනවත්කම් විශේෂ. ඒතර මේ වගේ අපි දැක්කද මූල්‍යවත්කම් තියෙනවා මූල්‍ය නොවනවත්කම් තියෙනවා. ඒතර අපිට ආයෝජනය කරන්න මාර්ග ඕන තරම් තියෙනවා. ඒතකොට දැන් මෙච්චර මාර්ග තියෙද්දි අපි ගිහිල්ලා එක ආයෝජන මාර්ගයක විතරක් ආයෝජනය කරයි. අපි ගිහිල්ලා එහෙම එක ආයෝජනයක මාර්ගයක විතරක් ආයෝජනය කරන්නේ ප්‍රධාන හේතුව තමයි අර ඉංග්‍රීසිනුත් කියමනක් තියෙන don't put all your eggs in one basket කියලා. කියන්නේ එක බාස්කට් එකේ ඕගොල්ලන්ගේ බිත්තර ඔක්කොම දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? බාස්කට් එක වැටුනොත් එහෙනම් බිත්තර ටික ඔක්කොම බිඳිනවා. ඒතර ඕගොල්ලෝ සල්ලි ඔක්කොම ගිහිල්ලා ඉවරලා මේ එක ආයෝජන මාර්ගයක විතරක් දාන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ ගිහිල්ලා ඉවරලා දානවා කියලා හිතන්නකෝ මොකක් හරි මේ ඔගොල්ලෝ ගිහිල්ලා ඉවරලා වතු සමාගමක ආයෝජනය කරනවා. වතු සමාගම ප්ලාන්ටේෂන් කියලා තියෙන වතු සමාගම කොටස් වල ආයෝජනය කරනවා. එතන මොකද වෙන්නේ දැන්? වතු සමාගම කොටස් වල ආයෝජනය කළා මේක හිතන්නකෝ මේ රබර් වතු සමාගමක් කියලා. ඒතර ඔන්න ලොකු නියගයක් එනවා. ඊට පස්සේ ලොකු නියගයක් ආවම මොකද වෙන්නේ? ලොකු නියගයක් ආවම ලොකු නියගයක් නෙවෙයි විශාල වර්ෂාපතනයේ තියෙන කාලයක් එනවා. ඒතර රබර් ගිරි කපා ගන්න බැරි වෙලා ඉවරලා මේකේ ආදායම අඩු වෙනවා. එතකොට ඒතර ඕගොල්ලන්ට ඒ රබර් වතු සමාගමෙන් හම්බෙන ලාභාංශ හරි මොනවා හරි ඒවා අඩු වෙනවා නේද? ඊට අමතරව කොටස් මිල පවා පහළ යන්න පුළුවන්. ඊට අමතරව ඊට වඩා නරක දේවල් වෙන්න පුළුවන්. මොකක් හරි ආයෝජනය කරපු සමාගමක ඕගොල්ලෝ ගිහිලා ආයෝජනය කළේ සමාගම බංකොලොත් වුණොත් එහෙනම් සම්පූර්ණ මුදලම ඕගොල්ලන්ට නැති වෙන්නත් පුළුවන්. ඒතර මේ හින්දා ඕගොල්ලෝ එක ආයෝජන මාර්ගයක විතරක් ආයෝජනය කරන්නේ නැහැ. ඕගොල්ලෝ මේක විවිධාංගීකරණය කරනවා. මේ තියෙන ආයෝජන විවිධ කූඩවල විවිධාංගීකරණය කරනවා. එතන විවිධාංගීකරණය කරනවා කියලා කියන්නේ විවිධ ආයෝජන මාර්ග තියෙනවා ඔයගොල්ලන්ට දැන් මම උද කලින් විස්තර කරපු අන්නේ විවිධ ආයෝජන මාර්ගවල කොටස් වලට ඔයගොල්ලන්ගේ ආයෝජනය බෙදා වෙන් කරලා ආයෝජනය කරන එක තමයි මේ විවිධාංගීකරණය කියලා කරන්නේ. හරිද? එතකොට දැන් මෙන්න මේ වගේ එකකට තමයි ආයෝජන කලබක් කියලා වචන අපි භාවිතා කරන්නේ. ඒ කියන්නේ එක ආයෝජනයක් විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට තියෙන මේ කලබක් කියලා කියන්නේ මේ බාස්කට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් තියෙන්නේ විවිධ ආයෝජන මාර්ග වලින් සමන්විත එකතුවක් සමූහයක්. අන්න ඒ වගේ විවිධ ආයෝජන මාර්ග වලින් සමාන්විත සමූහයකට තමයි මේ ආයෝජන කලබක් කියලා කියන්නේ. ඒතර මේ විවිධාංගීකරණය කරන්න හේතුව මොකද්ද? ප්‍රධානම හේතුව තමයි මේ අවදානම අඩු කරන්නේ. ප්‍රධානම හේතුව තමයි අවදානම අඩු කරන්න. දැන් මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා අර බිත්තර උදාහරණ වගේ ප්‍රධානම හේතුව තමයි ඔයගොල්ලන්ගේ සල්ලි නැතිව අවදානම අඩු කරන්නේ. ඊට අමතරව තව විවිධ හේතු තියෙනවා. දැන් ඔයගොල්ලන්ට දැන් හිතන්නකෝ දැන් මේ හම්බෙන ප්‍රතිලාභ සමානද මේ එක එක ආයෝජන වලින්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ පුද්ගලික ආයෝජනයක. මේ පුද්ගලික ආයෝජන කියලා කියන්නේ මේ කුඩා ස්ටාර්ට්අප් එකක වගේ ඔයගොල්ලෝ කිලිවලා සල්ලි දාලා ඊට පස්සේ මේ ස්ටාර්ට්අප් එක කවදාද සාර්ථක වෙලා ඉවලා ලොකු ව්‍යාපාරයක් වුණාන් පස්සේ ඔයගොල්ලන්ට අර ආයෝජනය කරපු මුදල වගේ 4-5 ගුණයකට මේ මුදලකට විකුණන්න පුළුවන්. හැබැයි කවදාවත් ඒ වගේ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් භාණ්ඩාකාර බැඳුම් කරලා තැම්පත් කරලා සල්ලි දාලා බැහැ නේද? උපරිම 10-12ක් හම්බෙයි ඊට වඩා නැහැ. ඒතකොට මේ හම්බෙන ප්‍රතිලාභ ඔයගොල්ලෝ දැක්ක විවිධාකාරයි කියලා නේ. එතකොට මේ ප්‍රතිලාභත් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට කළමනාකරණය කරන්න පුළුවන් මේ විවිධාංගීකරණය මගින්. ඊට අමතරව ඔයගොල්ලන්ට සමහර ලාවට දැන් මෙහෙම දැන් මේ
උදාහරණයක් විදිහට දැන් මේ දීපල වෙලදාම ඔයගොල්ලෝ හිතන්න ගිහිලි ඉවරලා ඉඩමක ආයෝජනය කළා කියලා. දැන් ඉඩමක ආයෝජනය කළොත් එම ඔයගොල්ලන්ට සල්ලි අවශ්‍යතාවයක් ආවොත් එම ඉඩම ඉක්මනට විකුණ ගන්න පුළුවන්ද? එහෙම විකුණන්න පුළුවන් වටිනාකම අඩුවට දුන්නොත් එහෙම. අර ඔයගොල්ලන්ට අවශ්‍ය වටිනාකමට ඉඩම විකුණන්න ගියොත් එහෙම කාලයක් යනවානේ. එතකොට අපි කියන ඒ වගේ වට මොනවද කියලාද අපි කියන්නේ? අපි කියන ද්‍රවශීලතාව අඩුයි කියලා. ද්‍රවශීලතාව කියලා කියන්නේ මොකද්ද? ද්‍රවශීලතාවය කියලා කියන්නේ ද්‍රවශීලතාවය කියන්නේ මොකක්ද? ද්‍රවශීලතාවය කියලා කියන්නේ හිතන්න ඔයගොල්ලෝ ගා ආයෝජනයක් තියෙනවා රුපියල් 100ක. එතකොට මේ රුපියල් 100ක ආයෝජනය ඔයගොල්ලන්ට ඕන කරන මුදල් කරන්න. ඒතර මුදල් කරන්න පුළුවන් වෙද්දී මේ ආයෝජනේ මුදල් කළාත් ඔයගොල්ලන්ට මුදලිනුත් රුපියල් 100ක්ලම ලබා ගන්න පුළුවන්. ඔන්න අපි කියන එක ද්‍රවශීලයි කියලා. හැබැයි ඔක හදිසියෙ මුදල් කරන්න කියලා 80ක් විතර උනොත් තමයි අපි කියන එක ද්‍රවශීල නැහැ කියලා. කියන උදාහරණයක් විදිහට දැන් ඔය ඉඩමක් ගත්තොත් එහෙම ලක්ෂ 50ක ඉඩමක් ලක්ෂ 50ක ඉඩම වටිනවා නම් අපිට ඕන හදිස්සියට විකුණනවා ඕක ලක්ෂ 5ක් විතර අඩුවෙන් දෙන්න. ඒතර ඇත්ත වටිනාගමේ කොටසක් අඩු වෙලා තමයි අපිට මුදල් විදියට හම්බ වෙන්නේ. ඒකයි ද්‍රවශීලතාවය කියලා කියන්නේ. ද්‍රවශීලතාවය කියලා කියන්නේ මුදල් පාඩුවකින් තොරව ඉක්මනින් මුදල් බවට පත් කරන්න පුළුවන් හැකියාව තමයි මේ ද්‍රවශීලතාව කියලා කියන්නේ. ඒතර මේ ද්‍රවශීලතාව සමහර ආයෝජන මාර්ගවල වැඩි සමහර ආයෝජන මාර්ගවල අඩු. ඒතර ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ද්‍රවශීලතාවය මතත් මේ ආයෝජනය කරන ප්‍රභව වෙනස් වෙනවා. විවිධාංගීකරණය කරන ආකාරය වෙනස් වෙනවා. ඒතර මේ පාඩමේ අපේක්ෂාව වන්නේ කලඹ ප්‍රතිලාභ සහ කලබේ ලක්ෂ්‍ය පිළිබඳ කෙටියෙන් දැනුම ලබා ගැනීමට. මම කියපු කරුණු කාරණා ටික සහ තවත් පොඩි කරුණු කාරණා ටිකක් තමයි මේ පාඩමේ ඇත්තටම ඉගෙන ගන්න. ගොඩක් ගැඹුරට ඉගෙන ගන්නේ නැහැ. ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවා නම් පුළුවන්. ආයෝජන කලබක සංයුතිය. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ නිතර එන ප්‍රශ්නයක් තමයි මේ ආයෝජන කලබක සංයුතිය ප්‍රස්තාරිකව දක්වන්න කියලා. දැන් ඔයගොල්ලෝ කලින් පාඩම් කොටස් වල ඉගෙනගෙන ඇති පයි ප්‍රස්ථාර සහ ස්තම්භ ප්‍රස්ථාන අඳින්න. විතර වෙන මේ යන්නේ ඉගෙනගත් ආකාරයේ ප්‍රස්ථාරයකට මේ කලබේ සංයුතිය දක්වන්න එන පොදු ප්‍රශ්නයක් තමයි මේක. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මේ කලබේ ප්‍රතිශත හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ආයෝජන කලබක් දුන්නොත් මෙච්චර ප්‍රමාණයක් මිලියන 150ක් තියෙනවා. ඒ මිලියන 150න් බැඳුම් කර මිලියන 40ක් තියෙනවා. මොම් දුන්නොත් වෙන වෙනම ඒ විවිධාකාර ආයෝජන මාර්ගවල ප්‍රතිශත හොයා ගන්න. ප්‍රතිශත හොයාගත්ත පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් නේද කැමති ආකාරයට පයි ප්‍රස්ථාරයක් හරි ස්තම්භ ප්‍රස්ථාරයක් හරි පයි ප්‍රස්ථාරයක් හදොත් කොහොමද මේ කෝණ ලකුණු කරගන්නේ? 130ක් නම් කාලකට වඩා ටිකක් වැඩි නේද? මේ ගානට මැනලා දින්නේ නැහැ. එතන කාලක් කියලා කියන්නේ 125ක් නේ. කාලක් කියලා කියන්නේ 125. 125 ටිකක් වැඩි 130ක් කියලා කියන්නේ. 125 කියලා කියන ගානට මේ හතරෙන් එකක් මේ රවුම්. මේ ආකාරයට ප්‍රස්ථාරිකව දක්වන්න පුළුවන්කම තියෙනවා. හරි ඊට පස්සේ මේ දීලා තියෙනවා මේ උදාහරණ ආයෝජන කලබක් දීලා තියෙනවා මෙතන. මේ කලබ වටිනාකම් මිලියන 173.5ක්. මේ තියෙන මුළු වටිනාකම් මිලියන 173.5ක් මේ කලබ වටිනාකම්. එතකොට මේ කලබේ තියෙනවා භාණ්ඩාගාර බැඳුම් කර මිලියන 100ක් තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් 20ක් තියෙනවා මිලියන. ආයතනික බැඳුම් කර. ආයතනික බැඳුම් කර කියන්නේ සමාගම් බැඳුම් කර නේද? ඒවා තියෙනවා මිලියන 25ක්. ඊට අමතරව කොටස් තියෙනවා මිලියන 18.5ක්. බැංකු තැන්පතු තියෙනවා මිලියන 10ක්. ඊට පස්සේ ඒ වගේ දීලා තියෙනවා මේ සාමාන්‍ය ප්‍රතිලාභ මට්ටම්. බලන්න. භාණ්ඩාගාර බැඳුම් කරවල 10%යි භාණ්ඩාගාර බිල්පත් වල 8%යි. දැන් මෙතෙන්දිත් මම ඔයගලන්ට විස්තරයක් කිව්වොත් එහෙනම් දැන් මේ බැඳුම් කරවලට වඩා බිල්පත් වල මේ ප්‍රතිලාභය අඩු වෙන්න හේතුවයි. දැන් මම කලින් අර ලක්ෂණ කීපයක් කිව්වනේ මොනවද කිව්ව ලක්ෂණ? අවදානම. ආයෝජන වල තියෙනවා කියලා කිව්ව අවදානම තියෙනවා කියලා කිව්වා. ඊට අමතරව ආයෝජන වල තියෙනවා කියලා කිව්වා නේද? එතකොට දැන් මේ අවදානම අනුව වෙනස් වෙන්නේ මොකද්ද? ප්‍රතිලාභය වෙනස් වෙනවා. දැන් භාණ්ඩාගාර බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් වල අවදානම මට්ටම සමානද නැද්ද? මේ අවදානම කියන එක තීරණය වෙන්නේ දැන් බැඳුම් කරවල නම් අවදානම තීරණය වෙන්නේ නිකුත් කරන්න මත. අවදානම කියලා කියන්නේ අපිට ওই සල්ලි ටික නැතිවීමට තියෙන හැකියාව.
එතකොට දැන් සල්ලි ටික අපිට අන්තිමේදී ගෙවන්නේ කවුද? රජයනේ. අපි ඔය බිල්පත් ආපහු රජයට දීලා රජයෙන් සල්ලි ඉල්ල ගන්නවා. එතකොට දැන් රජයේ අවදානම අපි කියනවා ආසන්න වශයෙන් ශූන්‍යයි කියලා. මොකද ආණ්ඩුවකට අවදානමක් නැහැ. මොකද ඒගොල්ලන්ට සල්ලි print කරලා හරි ඕගොල්ලන්ට ආපහු මේ මුදල් ලබා දෙන්න පුළුවන්. සමාගමක් නෙමෙයි, සමාගමක් නම් බංකුවල තුනත් ඕගොල්ලන්ට මේ සල්ලි ටික ආපහු හම්බෙන්නේ නැහැ. සමාගමේ වත්කම් තිබුණ නැතොත් එහෙම. හැබැයි රජයකට අර මුදල් අච්චු ගහලා හරි ආපහු ලබා දෙන්න පුළුවන්. එද මේකේ අවදානම ආසන්න වශයෙන් ශූන්‍යයි කියලා අපි කියනවා. එතකොට බෙදුම් කරලා විල්පත්වල අවදානම සමාන වෙද්දී ඇයි මේ ප්‍රතිලාභ මට්ටම වෙනස්? බැඳුම් කර කියන්නේ මොනවද? දිගු කාලීනයි නේද? බැඳුම් කර කියන්නේ අවුරුද්දකට වැඩි. විල්පත් කියන්නේ කෙටි කාලීන. එතකොට මෙන්න මේ කාලය වෙනසට තමයි මේ ප්‍රතිලාභය වෙනස තියෙන්නේ. දිගු කාලයක් අපි අපේ සල්ලි හිර කරලා තියෙනවා කියලා කියන්නේ අපි විවිධ අවදානම් දරනවා. ඒ කියන්නේ මේ අවදානම් කියලා කියන්නේ අපි සල්ලි අපිට ආපහු සල්ලි නොලැබීමේ අවදානම් විතරක් නෙවෙයි වෙනත් අවදානම් තියෙනවා. වෙනත් අවදානම් විදිහට උදාහරණයක් විදිහට මම වැඩි විස්තර කියන්නේ නැහැ. දැන් මේ වෙළඳපොළ පොලි අනුපාතික දිගු කාලයක් ඔස්සේ වෙනස් වීම හැකිය වැඩි කෙටි කාලයක් ඔස්සේ වඩා සාමාන්‍ය අවුරුද්දක් වගේ ඇතුළත වෙළඳපොළ පොලි අනුපාතික ලොකුවට වෙනස් වෙන්නේ නැහැ නේ. හැබැයි අවුරුදු 5ක් 10ක් ගත්තොත් එහෙනම් වෙළඳපොළ පොලි අනුපාතික විශාල වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් දැන් 2015 14 වගේ කාලේ 15% විතර තිබ්බ පොලි අනුපාතික මේ 9ට 10ට බැස්සනේ දැන් අවුරුද්දකට විතර කලින්. එතකොට ඒ කාලේ මොනවාරි ණයක් අරගෙන හිටියා නම් එහෙම ඕගොල්ලන්ට දැන් 2020 වගේ වෙනකොට පාඩුයි නේද? මොකද වෙළඳපොලේ පොලිය 10%ක් විතර ඕගොල්ලෝ 15%ට පොලිය ගෙවනවා. ඒතර අන්නේ වගේ අවදානක් මින්ද ටිකක් දිගු කාලීන වුණාම ආයෝජනය ඒකට වැඩිපුර ප්‍රතිලාභයක් ඕගොල්ලන්ට ලැබෙන්න ඕනේ. ඒකයි මේ බිල් බඳුන් කරවල ප්‍රතිලාභ සාමාන්‍යයෙන් බිල්පත්වල ප්‍රතිලාභ වලට වඩා වැඩි. ඊට පස්සේ බලන්න ආයතනික බැඳුම් කරලා තියෙනවා. ආයතනික බැඳුම් කරවල 12%ක් දීලා. ඇයි ආයතනික බැඳුම් කරවල මං කිව්වේ අර අවදානම් වැඩි රජයට වඩා. මේක බංකොලොත් වල ඒගොල්ලන්ගේ වත්කම් තිබුණ නැතොත් එහෙම මොකද වෙන්නේ? තිබුණ නැතොත් එහෙම ඕගොල්ලන්ට මේ සල්ලි නැති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ වැඩිපුර ගාණක් ගෙවන්න ඕන. දැන් මේ කොටස් වල ප්‍රතිලාභය 6කින් කියවෙන්නේ ගොඩක් ප්‍රතිලාභය අඩුයි කියන එක. ඒකේ අවදානම ගොඩක් අඩුයි කියලා කියවෙනවද? එහෙම එකක් නැහැ. කොටස් වල ඇත්තටම අවදානම ගොඩක් වැඩි. ඒතර ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවනේ කොටස් වලින් 15%ක් විතර. දැන් මේ කෙටිට බලාපොරොත්තු වෙනවනේ ඔයගොල්ලෝ 15%ක් 20ක් වගේ කොටස් වලින් බලාපොරොත්තු වෙන්න ඕනේ. හැබැයි කොටස් උච්චාවචනය වෙනවනේ. දැන් මේව ඇවිල්ලා ස්ථාවර ආදායම උපකරණ මේ කලින් තුනම මොනවාරි මෙච්චර ප්‍රතිලාභයක් අපි ගෙවනවා කියලා කිව්වොත් මේ ප්‍රතිලාභය අනිවාර්යෙන් අපිට හම්බ වෙනවා. හැබැයි කොටස් වලින් ඒ ආකාරයට අපිට ප්‍රතිලාභ හම්බ වෙනවද? එහෙම හම්බෙන්නේ නැහැ. වෙළඳපොළ මිල උච්චාවචනය අනුව කොටස් වල මුල උච්චාවචනය අනුව අපිට හම්බ වෙන ප්‍රතිලාභය වෙනස් වෙනවා. ඒකයි මෙතන මේ 6ක් වගේ අඩු වගේක් හම්බෙලා තියෙන්නේ. හැබැයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ කොටස් ආයෝජන මීට වඩා වැඩි ප්‍රතිලාභයක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඒතර මේ කොටස් වල මේ ආයෝජනේ සාර්ථක වෙලා නැහැ කියලා කියන්න පුළුවන් මේ දත දිහා බැලුවොත්. බැංකු තැන්පත් වලින් සිට 11.5ක ආයෝජන හම්බ වෙනවා. ඒතර බැංකු තැන්පතු සාමාන්‍යයෙන් ආයතනික බැඳුම් කරවලට වඩා අපිට සුරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. මොකද හොඳ ක්‍රෙඩිට් රේටින් එකක් ඒ කියන්නේ. දෙන්නේ Moody's Fitch එහෙම දෙන්නේ අර බැංකු වලට මේ ටිකක් විශාල ස්ථාවර බැංකුවක තැන්පතුවක් නම් අපේ ආයතන වඩා සුරක්ෂිතයි. හින්දා තමයි මේ 11.5ක් වගේ පොලියක් මේ ආයතනික බැඳුම් කරේ භාණ්ඩාගාර බැඳුම් කරේ අතර පොලි අනුපාතිකයක් අපිට ලැබිලා තියෙනවා. ඒතර ප්‍රතිලාභය හෙට මෙහෙට උච්චාවචන වෙන ආකාරය මම මේ කිව්වේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ දැන් ප්‍රතිලාභ දීලා තියෙනවා වටිනාකම් දීලා තියෙනවා. දැන් අපේ කලබක් ඉන්නේ මේ බාස්කට් එකක් ඉන්නවා. මේ බාස්කට් එකේ ආයෝජන වර්ග 5ක් ඉන්නවා. භාණ්ඩාගාර බින්දුම් කර බිල්පත් කෝපරේට් බොන්ඩ්ස් ඊට පස්සේ ෂෙයාර්ස් තියෙනවා. ඊට පස්සේ බැංකු තැන්පතු තියෙනවා. එක එක ආයෝජන වලට තියෙන එක එක වටිනාකම් සහ එක එක ප්‍රතිලාභ. ඒතර කවුරු හරි අහනවා මේ ආයෝජන ඔක්කොගෙම ඔයාගේ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය කීයද කියලා. අන්න ඒ වගේ වෙලාවක් ආපුවම ඔයගොල්ලන්ට මේක හදන්න විදි කීපයක් තියෙනවා. එක විදියක් තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේකේ මේ බර තැබූ සාමාන්‍ය ප්‍රතිලාභ හොයන්න. බර තැබූ සාමාන්‍ය ප්‍රතිලාභ හොයනවා කියලා කියන්නේ දැන් මෙතන 10ක් හම්බ වෙනවනේ මිලියන 100කට. එතකොට ඕගොල්ලන්ට මතක ඇති අපි බර තැබූ දර්ශක කළා නේද? බර තැබූ දර්ශක කළා. බර තැබූ දර්ශක කරපුවම අපි මතක දරකලේ දැන් බාස්කට් එකේ හාල් කිලෝ 5ක් හිටියා නම් හාල් කිලෝ 1 මිලි රුපියල් 100 නම් ඒ ආකාරයට අර අපි තිබ්බ ප්‍රමාණය බරක් විතර පාවිච්චි කරලා අපි බර තැබූ
දර්ශකයකගයක් කිව්වා. දැන් ඒ වගේ මෙතන කරන්න තියෙන්නේ අපිට බර විදිහට පාවිච්චි කරන්න වෙනවා ආයෝජනයේ ප්‍රතිශතය. බර විදිහට පාවිච්චි කරන්න වෙනවා අපේ ආයෝජනයේ ප්‍රතිශතය. ඒතර ඒකට මුලින්ම හොයාගන්න ඕනේ මේ විවිධාකාර ආයෝජන වල අපි කොච්චර ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙනවද කියලා ප්‍රතිශතයක් විදිහට. ඉතින් ප්‍රතිශතයක් විදිහට හොයන්න කොහොමද මුලින්ම? දැන් භාණ්ඩාගාර බැඳුම් කරලා මිලියන 100ක් ආයෝජනය කරලා තියෙනවා. ඒතර මුළු වටිනාකම මිලියන 173.5යි. එහෙනම් ප්‍රතිශතයක් විදිහට භාණ්ඩාගාර බැඳුම් කරලා කොච්චර ආයෝජනය කරලා තියෙනවද? මේ 100. අපිට මේ මිලියන වලින් මේ ගාණ හදන්න පුළුවන්. දැන් මේක අමතක කරන්න පුළුවන් අග බිඳුව. ඒතර මිලියන වලින් ගාණ හදුවොත් මිලියන 100 බෙදන්න වෙනවා 173.5. ප්‍රතිශතය හොයන්න ඔබ 100න් වැඩි කරන්න ඕනේ. ඒතර එහෙම කරපුවාම අපිට එනවා 50.64 කියන. තව උදාහරණයක් මම කළොත් එimhe දැන් මේ බැංකු තැන්පතු ගත්තොත් එහෙම 10 අරගෙන ඒක බෙදන්න ඕනේ 173.5. ඊට පස්සේ ඔබ 100 වැඩි කරපුවාම අපිට එනවා 5.76 කියන. ඔය වගේ අපි ආයෝජන වල ප්‍රතිශත හොයනවා. ඊට පස්සේ දැන් අපිට කොහොමද ප්‍රතිලාභ හම්බෙන්නේ? 10%න් හම්බ වෙනවා. 10 ගානේ හම්බ වෙනවා. හැබැයි 10 ගානේ අපිට හම්බෙන්නේ මුළු ආයෝජනෙන් 57.64ක් විතරයි. 8 ගානේ හම්බෙන්නේ අපිට මුළු ආයෝජනෙන් 11.53ක් විතරයි. ඒතර මුළු ආයෝජනෙන් 57.64ක් විතරක් නම් 10 ගානේ හම්බ වෙන්නේ. අපි කොහොමද ඒකේ බර්තබු ප්‍රතිලාභ හොයන්නේ? අපි ඒක බර්තබු ප්‍රතිලාභ හොයන්නේ 10 වැඩි කරන්න වෙනවා. 57.64ක් කියලා කියන්නේ ඔක දශම වලින් කරන්න වෙනවා. ප්‍රතිශතය 57.64ක් කියන්නේ 0.574යි නේද? එතකොට මෙන්න මේ උත්තරය අපිට එනවා. ඊට පස්සේ දැන් මෙතන භාණ්ඩාගාර බිල්පත් සමස්තයෙන් ප්‍රතිශතයක් විදිහට 11.53ක් ඉන්නේ. ඒකේ ප්‍රතිලාභය 8යි. එතකොට අපිට හම්බ වෙනවා 8 ගානේ කොච්චරද? 0.115 0.115 එතකොට මේ උත්තරේ ওই විදිහට වෙන වෙනම මේ හැම එකේම බරතැබූ ප්‍රතිලාභය අපි හොයාගන්නවා. මෙතන 112 වැඩි කිරීම 0.144 මේ දෙක. ඔය ආකාරයට හැම එකේම අපි මෙන්න මෙහෙම බරතැබූ ප්‍රතිලාභ ටික හොයාගන්නවා. ওই ටික එකතු ගත්තාම අපිට එනවා අපිට අපේ බාස්කට් එකේ එහෙම නැත්නම් ආයෝජන කලඹේ සාමාන්‍ය ප්‍රතිලාභය. ඉතින් මේ එක එක ප්‍රතිලාභ තිබ්බට 10 ඒවා ඉන්නවා 8 ඒවා ඉන්නවා 6 ඒවා ඉන්නවා 12 ඒවා ඉන්නවා තිබ්බට අපිට සමස්ත ආයෝජනයේ ප්‍රතිලාභයේ විදිහට හම්බෙන්නේ 9.72ක්. එතකොට ඕක ඔය විදිහටම හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට හදන්න විවිධාකාර විදි තියෙනවා. දැන් මේක ටිකක් අමාරුයි වගේ නම් දැන් මෙතන මේක ටිකක් අමාරුයි වගේ නම් අපි මම තව දෙවෙනි ක්‍රමයක් කිව්වොත් එම ඔයගොල්ලන්ට දැන් මේකෙම තවත් එක් ක්‍රමයක් විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ විවිධ ආයෝජන වල දැන් මේ විවිධ ආයෝජන වල ඇත්ත ප්‍රතිලාභය හොයන්න පුළුවන්. දැන් කියන්නේ මිලියන 100ක් දීලා තියෙනවානේ මිලියන 100න් කොච්චරක් හම්බ වෙනවද ප්‍රතිලාභය විදිහට 10%ක් හම්බ වෙනවනේ. ඒතර ඇත්ත මුදල් මේ වටිනාකම කොච්චරද ප්‍රතිලාභය? මිලියන 100 වැඩි කිරීම 10% නේද? කියන්නේ මිලියන 10යිනේ. මේ මිලියන 100න් ඔයගොල්ලෝ උපයන්නේ මිලියන 10ක් නේද? ඊට පස්සේ වෙනවා මේ මිලියන 20න් කොච්චර උපයනවද කියලා. මිලියන 20 වැඩි කරන්න ඕනේ 100ට කීයද? 8ක්. එතකොට ඔයගොල්ලන්ට එනවා ප්‍රතිලාභයේ විදිහට මිලියන 1.6ක්. ඔය ආකාරයට මේ හැම ආයෝජනයෙම ඔයගොල්ලෝ ඇත්තට හොයන ප්‍රතිලාභ ප්‍රමාණය හොයනවා. ඒ කියන්නේ ඇත්තට ඔයගොල්ලන්ට හම්බෙන ලාභය හොයනවා. එතකොට ඒක එකතු ආව කියලා හිතන්නකෝ මිලියන 95ක් වගේ ආව කියලා හිතන්නකෝ. මිලියන 95ක් නේ මිලියන 10ක් වගේ ආව කියලා හිතන්න. මිලියන 10යි මෙතන මිලියන 12යි මිලියන 18ක් වගේ ආව කියලා හිතන්නකෝ. එතන මිලියන 18ක් වගේ ආවොත් එහෙනම් මොකද කරන්නේ? එතකොට ඔයගොල්ලන්ගේ සමස්ත ප්‍රතිලාභය වань මොකද කරන්න ඕනේ? මේ ප්‍රතිලාභ වල එකතු ඔයගොල්ලෝ හෙව්වද මිලියන 18යි කියලා ඕක බෙදන්න ඕනේ සමස්ත ආයෝජනයේ වටිනාකම. සමස්ත ආයෝජනයේ වටිනාකම 173.5. ඕම් කරපුවාම මේ උත්තරේම ඉන්න ඕනේ. මම කියන්නේ 18 නෙමෙයි 18 මම හිතලා ගත්තේ. මේක හරියට මේ අන්තිම තුනත් හදලා මේ පහ එකතු අරගෙන 173.5න් බෙදලා 100න් වැඩි කරපුවාම මේ උත්තරේම ඔයගොල්ලන්ට එන්න ඕනේ. ඒ තව ක්‍රමයක්. ඊට අමතරව තව ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මම ප්‍රශ්නයක් කරද්දී කරන්න. ප්‍රශ්නත් කරනවා.
මේ දක්වා ගැටලු තියෙනවද ඔයගලන්ට? මේ ආයෝජන කලමේ සාමාන්‍ය ප්‍රතිලාභ හොයන එක තමයි මේ පාඩමේ ගැටලුවක් විදියට ඉලක්කම් සම්බන්ධ ගැටලුවක් විදියට ලොකුට ඔයගලට හම්බෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මේ සම්මත ප්‍රමිත ව්‍යාප්තිය ඇසුරින් අපිට මේ හම්බෙන ප්‍රතිලාභය ඇස්තමේන්තු ගත කරන්න. මම කලින් කී ගත්තනේ ප්‍රතිලාභය 9.5 කියලා. ඒතර ඔක සම්භාවිතාව සම්බන්ධ කරලා ඔය වගේ ප්‍රතිලාභයක් අපිට හම්බීමේ ලැබීමේ සම්භාවිතාව හොයන්න අපිට තියෙනවා. අපි ගැටලුවක් කරනකොට කරන්නත් පුළුවන් නැත්නම් අපිට දැන් කරන්නත් පුළුවන්. අපි දැන් කරමුකෝ නෑ අපිට තාම හිතන ගැටලුවක් කරනකොටම කළොත් වැඩිපුර ඔලුවටයි ඔයගොල්ලන්ට. ඊට පස්සේ මේ ආයෝජන කලඹක ලක්ෂණ දීලා තියෙනවා. දැන් ආයෝජන කලඹක ලක්ෂණ දීවුවාම මුලින් බලන්න කියන්නේ මොකක්ද කියලා. ප්‍රතිලාභ සමග අවදානම් රහිතවත්කම් සහ අවදානම් සහිතවත්කම් වල ආයෝජනය කිරීම නිසා ඇතිවන අවදානම් මට්ටම බලන්න. ඒක දැන් මම කලින් කිව්වනේ වේදාංගීකරණය කළේම අපියි අවදානම කළමනාකරණය කරන්නේ. මේ අවදානම කියන එක අවදානම කියන එක කළමනාකරණය කරන්න තමයි අපි මේවා කළේ විවිධාංගීකරණය කළේ. ඒතර මේ අවදානමත් එක්ක වෙනස් වෙන්නේ මොකද්ද? අවදානමත් එක්ක මෙයා අනිවාර්යෙන් ප්‍රතිලාභ වෙනස් වෙනවා. ඒ කියන්නේ අවදානම වැඩි නම් මොකද වෙන්නේ ප්‍රතිලාභ අඩු වෙනවා. ඒක තමයි සම්බන්ධය. හරිද? මේ අවදානම් වැඩි නම් ප්‍රතිලාභ වැඩි වෙනවා නේද? කියන්නේ වැඩි අවදානමක් ගන්නවා නම් ගොඩක් අවදානම් ගන්නවා නම් ඒ කියන්නේ මොනවා හරි වැඩිපුර ප්‍රතිලාභයක් ඔයගොල්ලන්ට හොයනවා නම් ඔයගොල්ලෝ වැඩිපුර අවදානම් ලබා ගන්න ඕන. අවදානම් වැඩි වෙන්න ප්‍රතිලාභය වැඩි වෙනවා. ඊට පස්සේ බහුවත්කම් පන්තිල ආයෝජනය කිරීම විවිධාංගීකරණය කිරීම මට්ටම කියන අපි විවිධ ආයෝජන කිරීම අවදානම් කළමනාකරණය වෙනවා. ඊට පස්සේ ආයෝජන අපි දකින ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ කොච්චර කාලයකටද අපි ආයෝජන කරන්න කියලා. ඒත් මේ අවදානම දිහා අපි මුලින් බලන්න ඕනේ. ඊට පස්සේ අවදානමේ කාල පරාසය දිහා බලන්න ඕනේ. කාල පරාසය දිහා බලන්න. කාල පරාසය කියලා කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කරවගෙන පරණ ජීවිත ගත කරන කාලය. එහෙම නැත්නම් කොටස් වල එහෙම ආයෝජනය කරනකොට ඒක ඉතින් අපිට කැමති විදිහට ආයෝජනය කරන්න පුළුවන්. අපි කෙටි කාලෙක කියලා හිතාගත්තොත් එහෙම අපි පොඩි කාලෙක විකුණන මේ කොටස් ගන්න. දීර්ඝ කාලෙක කියලා ගත්තොත් එහෙම අපි මේ කොටස් අරගෙන අරන් දාලා අමතක කරලා තියෙන අවුරුදු ගානක්. ඒතකොට ඒක අපිට කැමති විදිහට පාලනය කරන්න පුළුවන්. ඊට අමතරව දැන් අපිට කැමති ආකාරයට ඒ වගේ ඒවා කරන්න පුළුවන්. දැන් භාණ්ඩාගාර බැඳුම් කර ආයතනික බැඳුම් කර ඒ වගේ නම් ඒව පරණත් කාලය යනවා අපිට මේ කෙටි කාලෙ දිග කාලෙ කියලා වෙනස් කරගන්න පුළුවන්. දැන් ස්ථාවර තැන්පතුවක් එහෙම දැම්මොත් අපි වසර 5කට දැම්මොත් ඒක දිගු කාල ස්ථාවර තැන්පතුව, මාස 3කට දැම්මොත් ඒක කෙටි කාල ස්ථාවර තැන්පතුව. ඒ විදිහට අපිට කාල පරාසය තීරණය කරගන්න පුළුවන්. මේ කාල පරාසය අනුව තීරණය වෙන මොනවද? කාල පරාසය අනුව ප්‍රතිලාභත් තීරණය වෙනවා. හැබැයි ප්‍රතිලාභ වලට වඩා ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ ද්‍රවශීලතාව. ඒ කියන්නේ දිගු කාලින වුණාම අපිට මේකේ ද්‍රවශීලතාවය අඩු වෙනවා. කෙටි කාලීන ආයෝජන වල සාමාන්‍යයෙන් කෙටි කාලීන ආයෝජන ද්‍රවශීලතාවයෙන් වැඩි භාණ්ඩාගාර බිල්පත්. ඊට පස්සේ කෙටි කාලීන මේ තැන්පතු ඒවා ද්‍රවශීලතාව වැඩි. ද්‍රවශීලතාව කියන්නේ අපිට ඉක්මනට පාඩුවකින් තොර මුදල් බවට පත් කරන්න පුළුවන්. ඒතර කාල පරාසයත් එක්ක හැමතිස්සෙම ද්‍රවශීලතාව කළමනාකරණය කරගන්න එක අපි හිතනවා. දැන් අපි බිස්නස් එකක් එහෙම නම් අපිට ද්‍රවශීලී වෙන්න ඕනේ. අපිට එදිනදා බඩු භාණ්ඩ ලබා ගන්න අපිට සල්ලි අවශ්‍ය කරනවා. ඒතර අපි හැමතිස්සෙම ද්‍රවශීලතාව කළමනාකරණය කරගන්නවා. ඊට අමතරව එතන අපි අවදානම දැක්ක අවදානම නම් ප්‍රතිලාභ වෙනස් වෙනවා. ඊට පස්සේ කාල පරාසය කියන ලක්ෂණය කාල පරාසය යන ද්‍රවශීලතාව වෙනස් වෙනවා. ඊට අමතරව කාල පරාසය යන ප්‍රතිලාභ මට්ටමත් වෙනස් වෙන්න පුළුවන්. කාල පරාසය වැඩි නම් මොකද වෙන්නේ? කාල පරාසය වැඩි නම් ටිකක් වැඩි ප්‍රතිලාභයක් අපි බලාපොරොත්තු වෙනවා. කෙටි කාලීන ආයෝජනයෙන් අපි ඊට වඩා අඩු ප්‍රතිලාභයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ කලඹක ලක්ෂණ කිව්වහම මේ ලක්ෂණ ඔක්කොම ගැන අපිට අවබෝධයක් තියෙනවා. හරි ඒකත් එක්ක අපේ පාඩමේ සිද්ධාන්ත කොටස අවසන් වෙනවා. දැන් අපි කරමු ප්‍රශ්න කීපයක් කරන්න පටන් ගමු. 2018 මාර්තු ප්‍රශ්නයෙන් අපි පටන් ගමු. දැන් ඔයගොල්ලන්ට මම කලින් කළානේ මේ ආයෝජන කලඹක මධ්‍යම නිපීම අනුපාතය ගණනය කරන උදාහරණ.
උත්තර ඔයගොල්ලන්ට පුළුවන් ඒ උදාහරණ විදියට මේ ගැටලුව විසඳන්න. මට chat එකේ දාන්න උත්තර හොයලා මධ්‍යම නිපැයුම් අනුපාතය හොයලා පහත වගේ දැක්වෙන්නේ එක්තරා සමාගමක් 2017 වසරේ පවත්වාගෙන ලැබූ ආයෝජන කළඹක එක් එක් වත්කම් පන්තියේ විරුද්ධඵල වටිනාකම සහ මධ්‍යම නිපැයුම් අනුපාතය පිළිබඳ තොරතුරුයි. 2018 වසරේදී ආයෝජන කළඹේ මධ්‍යම නිපැයුම් අනුපාතය 12% වනු ඇතැයි පුරෝකථනය කෙරේ. එසේ නිපැයුම් අනුපාතයේ සම්මත අපගමන වාර්ෂිකව 10% වනු ඇතැයිද ඇස්තමේන්තුගත කළාලු. හරි. දැන් මේ තියෙන්නේ දැන් අපි පුද්ගලයෝ විතරක් නෙමෙයි සමාගම් වුණත් ආයෝජනය කරනවා. සමාගම් වල වැඩිපුර මුදල් තියෙනකොට ඒගොල්ලෝ ගිහිලි වරලා මේවා ආයෝජනය කරනවා ලාභයක් ලබා ගන්න. ඒත් සමාගමකට ආයෝජන කලබක් තියෙනවා. එතකොට දැන් මේ තියෙන්නේ මේ සමාගමේ ඒ විදිහට ආයෝජනය කරපු ආයෝජන කරනවා. ඒත් මේ සමාගම ආයෝජනයක් වුණාම ආයෝජන කළමනාකරණය කරනකොට ඒගොල්ලෝ පුරෝකථනය කරනවා අපිට මෙච්චර ප්‍රතිශතයක් හම්බෙයි මෙච්චර මේක වෙනස් වෙන්නේ මෙච්චර සම්මත අපගමනක් තිබේ කියලා ඇස්තමේන්තුගත කරනවා. අපි ඒකට එමු අවසාන කොටසේදී. ඒතර මුලින් බලමු මේ දීලා තියෙන දත්ත දිහා. ඒතර දීලා තියෙන දත්ත දිහා
බැලුවොත් එහෙම දැන් එකම අනුපාතය වෙළඳපොළගේ වත්කම් පන්තිය දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මධ්‍යන අනුපාතය හොයන්න තියෙන්නේ. අපිට කෙලින්ම ඕනනම් මධ්‍යන අනුපාතය හොයන්නත් පුළුවන්. හැබැයි අපිට පේනවා මේ දෙවෙනි කොටසේ වත්කම් සංයුතිය වඩ ප්‍රස්ථාරයක දක්වන්න කියලා කියනවා. ඒතර වත්කම් සංයුතිය වඩ ප්‍රස්ථාරයක දක්වන්න අපි අනිවාර්යයෙන් මේ ආයෝජන වල ප්‍රතිශත හොයන්න ඕනේ. බැඳුම් කර සමස්ත ආයෝජනයේ කොච්චර ප්‍රමාණයක්ද කියලා අපි හොයන්න අවශ්‍ය කරනවා. ඒ හින්දා අපි වගුවක් ගහගෙන ඉවරලා මේ ආයෝජනය වෙන වෙනම ප්‍රතිශත හොයමු. එතකොට මේ වගුවම ලොක් කළොත් එහෙම අපිට මේ වගුවටම තීරු ටිකක් එකතු කරන්න පුළුවන්. අපි මේකේ ප්‍රතිශතය හොයමු. දැන් කොහොමද ප්‍රතිශත හොයන්නේ? භාණ්ඩාගාර බැඳුම් කර ඉන්නවා ආයෝජනයක් විතර රුපියල් මිලියන 120ක් මුලින්ම හොයා ගන්න ඕනේ මේ ඔක්කොගෙම එකතුව කීයද කියලා. 120 90 210 240 120 360නේ. ඒතර අපිට මිලියන වලින් මේ ගාන හදන්න පුළුවන්. එහෙනම් අගට ඔක්කොම බිඳු තියෙන්නේ එහෙනම් 360යි කියලා අපි ගමු. බැඳුම් කරවල ප්‍රතිශතය කීයද? 120 බෙදීම 360 වැඩි කිරීම 100 නේ. කියන්නේ 133යි. එතන බැඳුම් කරවල ප්‍රතිශතය 133.3යි. කෙටි කාලේ බැංකු තැන්පතු වල ප්‍රතිශතය එන්නේ 90 බෙදීම 360 වැඩි කිරීම 100. ඒ කියන්නේ 25යි. 25යි. ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ 30යි තියෙන්නේ. 30 බෙදීම 360 වැඩි කිරීම 100. එතකොට 8.3යි. දිගු කාල තැන්පතු වල 120 බෙදීම 360 වැඩි කිරීම 100 ආයෙත් පාරක් 33.3යි. ඒතර වැරදි මේගොල්ලෝ ගාන හදපු ගාන මේ ගණිත මේ වැරද්දක් වෙලා තියෙනවද කියලා මේ ටික එකතු 100ක් වෙනවද කියලා බලන්න තාවර කරගන්න පුළුවන්. 100ක් කියලා කියන්නේ මෙතන 99.9 කියන්නේ හරිය දෙවෙනි දශම ස්ථානයේ ඉඳලා. ඒතර ප්‍රතිශත හෙව්වට පස්සේ අපිට දැන් අර කලින් මම හොයපු විදිහට බරිතබු ප්‍රතිලාභ හොයලා කොහොමද බරිතබු ප්‍රතිලාභය මේ 0.5 වැඩි කරනවා 0.5 වැඩි කරනවා 30.333 ඔය ආකාරයට හොයලා ඒ ටික එකතුව ගත්තොත් මේකේ උත්තරය හොයන්න පුළුවන්. ඒක ක්‍රමය. දිග ක්‍රමය මම කිව්වා මොකක්ද අර වෙන වෙනම ඉපැයීම හොයන්න. මේකෙන් කොච්චර ඉපැයීමක් එනවද කියලා වෙන වෙනම හොයන්න කියලා. කියන්නේ 120 වැඩි කරනවා 0.5 90 වැඩි කරනවා 0.10.5. දැන් ඒකට ප්‍රතිශත අවශ්‍ය කරන්නේ නැහැ. ඊට පස්සේ 30 වැඩි කරනවා 8.5 120 වැඩි කරනවා 115. ඔය විදිහට හොයලා ඉවරලා සමස්තය හොයලා ඉවරලා 360න් බෙදලා හොයන්නත් පුළුවන්. ඒතර වඩාත්ම මේ එතකොට ඒ ක්‍රම දෙකෙන් එකකින් හොයනවා නම් හොඳයි. මොකද එතකොට දැන් මේ ලකුණු පහක කොටසක් නෙමෙයි අතලම තියෙන්නේ. ලකුණු පහක කොටසක් තියෙනකොට දැන් ඔයගොල්ලන්ට අර වර්කින් එකකට ලකුණු හම්බෙන්නේ ඉඳ. ඒතර මම ඔය කිව්ව ක්‍රම දෙකෙන් එකකින් හොයනවා නම් හොඳයි. එතකොට මම එක ක්‍රමයක් මෙතන ලියුවොත් එහෙම ඊළඟට අපිට ගන්න පුළුවන් ඉපැයුම. ඊළඟට ගන්න පුළුවන් ඉපැයුම. ඒතර 120න් කොච්චරක් හොයනවද? 0.5 ගන්න. එතකොට ඒ කියන්නේ අපි කොහොමද ඉපැයුම හොයන්නේ? 120 වැඩි කරන්න වෙනවා 12.5. ඒ කියන්නේ අපිට එනවා මිලියන 15ක්. කවුරු හරි උත්තර ගත්තා තාම දාලා නැහැ. අද පය උත්තර දාන්න. 15ක්. ඊට පස්සේ 90න්
90න් තියෙනවා 10.5 ගානේ. මිලියන 90. මේ කියන්නේ මිලියන 9.45. ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පත් මිලියන 30න් 8.5 ගාන තියෙනවා. ඔය කියන්නේ මිලියන 2.55. කොහොමද මේක හොයන්නේ? මේක හොයන්නේ කොහොමද? මේක හොයන්නේ මෙහෙම. මිලියන 30 වැඩි කිරීම 8.5. මිලියන 2.55. ඊට පස්සේ දික්වාල තැන්පත් වල 120 ආයෙත් 15න් වැඩි කරන්න. එතකොට එනවා මිලියන 18ක්. ඔය ටික එකතු කරපුවාම අපිට එනවා සමස්ත ඉපයුම් විදියට 18යි 15යි 33යි 9යි 42යි 44යි 45ක් වෙනවා. මිලියන 45ක් වෙනවා සමස්ත ඉපයුම් විදියට. ඊට පස්සේ දැන් කොහොමද මධ්‍යම ඉපයුම් අනුපාතිකය හොයන්නේ? මධ්‍යම ඉපයුම් අනුපාතිකය හොයන්නේ සමස්ත ඉපයුම 45යි සමස්ත ආයෝජනය කොච්චරද? සමස්ත ආයෝජනය 360යි. ඕක වැඩි කරනවා 100ට 100. එතකොට එනවා අපිට උත්තරයක් 112.5යි කියලා. ඕක තමයි පළවෙනි කොටසට උත්තරය. 112.5. හරිද? මේ කොටසට උත්තරය 112.5. මරන් ගැටලුවක් නැහැ නේද කියලා කවුරුත් උත්තර දැම්මේ නැත්තේ. හරි. දැන් ඊට පස්සේ අපිට යන්න පුළුවන් දෙවෙනි කොටස. ආයෝජන කළඹේ වත්කම් සංයුත්තේ වටපස්තරයකින් දක්වනවා. දැන් ඒක ලේසි. ඒත් අපිට සම්පූර්ණ ලකුණු ගන්න විදිහට අපි කරන්න ඕනේ මේ ගැටලුව. ඒ කියන්නේ සම්පූර්ණ ලකුණු ගන්න කියලා කියන්නේ අපි නිකන් රවුමක් ඇදලා හරියන්නේ රවුම ඇදලා නම් කරන්න. ඒත් රවුම අදිද්දී අපි බලන්න ඕනේ කොච්චර ප්‍රතිශත දෙනවද කියලා. දැන් මුලින්ම තියෙන භාණ්ඩාගාර බැඳුම් කරවල. එයාගේ ප්‍රතිශතය කොච්චරද? 33.3. ඒ කියන්නේ රවුමෙන් 3 එකක් කව වෙන්නේ එයාට තියෙනවා. රවුමෙන් 3 එකක් කියලා කියන්නේ මේ වගේ ප්‍රමාණයක්. ඒ බැඳුම් කරවලට මෙච්චර දුන්නා. කෙටි කාලේ තැන්පතු තියෙන කොච්චරද? 25%. කෙටි කාලේ බැංකු තැන්පතු 25%. කියන්නේ 4 එකක් නේ. ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පත් තියෙනවා පොඩි කොටසක්. මේ වගේ තියෙනවා. ඊට පස්සේ ඉතුරු ටික තමයි මේ දිගු කාලීන තැන්පතු. ඊට පස්සේ මේවා අපි නම් කරන්න. දිගු කාලීන තැන්පතු. මේ මොනවද? භාණ්ඩාගාර බිල්පත්. මේ මොනවද? කෙටි කාලීන බැංකු තැන්පත්. මේ භාණ්ඩාගාර බැඳුම් කර. ඊට පස්සේ මේවා වෙන ආකාරයකට පාඩ කරන්නත් තිබ්බනම් හොඳයි. ඔය විදිහට දක්වන්න පුළුවන් වටපස්තාර.
ඊට පස්සේ බලන්න තුන්වෙනි කොටස ආයෝජන කාලපරාසය සහ අවදානම් දැරීමේ කැමැත්ත යන කරුණු සලකා බලමින් මෙම සමාගමේ ආයෝජන උපාය මාර්ග සැකයෙන් විස්තර කරන්න. දැන් මේක පොදු වෙන ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ ගොඩක් අවුරුදු වල පාස් පේපර්ස් බලාගෙන ගියොත් එහම ওই ප්‍රශ්නේ ඔය විදිහටම තියෙනවා. ඒ කියන්නේ ඔය ප්‍රශ්න ඔය විදිහටම තියෙනවා කියලා කියන්නේ මේ ආයෝජන ආකාර සහ ඒ වගේ ඉලක්කම් වෙනස්. හැබැයි ඔය අහලා තියෙන ප්‍රශ්නේ ඔය විදිහට තියෙනවා. ඒතර ඔයගොල්ලෝ ඔකට උත්තර දෙන්න ඉගෙනගෙන යනවා ලකුණු 5ක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ ප්‍රශ්නදිම දෙනවා මේ කොහොමද මේ ආයෝජන උපාය මාර්ග සැකේ විස්තර කරන්න අවශ්‍ය කරන්නේ කියලා. දැන් නිකම් ආයෝජන මාර්ග විස්තර කරන්න කියලා දුන්නා අපි බලන්න ඕන මොන මොන කරුණු සලකා බලලා අපි මේක කරන්න ඕන කියලා. හැබැයි ප්‍රධාන කරුණු දෙක ඒගොල්ලෝ ප්‍රශ්නෙදිම දීලා තියෙනවා. මොනවාද අවදානම් දැරීමේ කැමැත්ත සහ ආයෝජන කාල පරාසය කියලා. දැන් මම මේක කලින් විස්තර කළා නේද? ඒතර ඔය වගේ ප්‍රශ්නයක් දුන්නාම ඔයගොල්ලෝ පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ලකුණු 5 හොඳට ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක වගුවක් ගහලා විශ්ලේෂණය කළා. මේ විශ්ලේෂණය කරන්න අවශ්‍ය වගුව විදිහට මේ වගුවම එහාට මෙහාට කරලා අද ගන්න ඔයගොල්ලෝ වගුවක් ආකාරයෙන් මේක උත්තරය දක්වන්න කියන්නේ ප්‍රසන්ට් කරන්න පුරුදු වෙන්න. එතකොට අපි වගුවේ බලමු අපි වගුවේ අක්ෂ දෙකක් තියෙනවනේ. එක අක්ෂයකට අපි ගමු අවදානම් දැරීමේ කැමැත්ත. අනිත් අක්ෂයට ගමු අපි ආයෝජනයේ කාලපරාසය. එතකොට අපි මේ විදිහට කරගමු. අවදානම් දැරීමේ කැමැත්ත. හරි දැන් මට කියන්න අවදානම් දැරීමේ කැමැත්ත තීරණය වෙන්නේ මොකක් මතද? අවදානම් දැරීමේ කැමැත්ත තීරණය වෙන්නේ මේ වත්කම් පන්තිය මත නේද? හරි. ඊට පස්සේ එහෙනම් අපි අවදානම් දැරීමේ කැමැත්ත කියන තීරුවට එන්න ඕනේ මොනවද? මෙන්න මේ වත්කම් පන්ති ටික නේද? එනේ බැඳුම් කරලා අවදානම් කොච්චරද? තැන්පත් වල අවදානම් කොච්චරද? මාට්නගර බිල්පත් වල කොච්චර අවදානමක් තියෙනවද කියන වත්කම් ආකාරය අනුව තමයි මේ අවදානම් දැරීමේ කැමැත්ත වෙනස් වෙන්නේ. එහෙනම් මේකේ ඉන්න ඕනේ වත්කම් පන්ති ටික. දැන් එතකොට මේ වත්කම් පන්ති විදිහට අපි කොහොමද බෙදන්නේ මේක? දැන් මෙතන ඉන්නවා භාණ්ඩාගාර බැඳුම් කර ඉන්නවා. මෙතන ඉන්නවා භාණ්ඩාගාර බැඳුම් කර ඉන්නවා. ඊට පස්සේ කෙටි කාලීන බැංකු තැන්පතු ඉන්නවා. භාණ්ඩාගාර බිල්පත් ඉන්නවා. දිගු කාලීන තැන්පතු ඉන්නවා. දැන් භාණ්ඩාගාර බැඳුම් කරවලා බිල්පත් වලයි භාණ්ඩාගාර බැඳුම් කරවලා බිල්පත් වලයි අවදානමේ වෙනසක් තියෙනවද? නෑ නේද? මොකද නිකුත් කරන්න සමානයි. ඒතර නිකුත් කරන්න සමාන හින්දා මේ දෙන්නගේ අවදානම එකයි. එතකොට අපිට මේ අවදානම් දැරීමේ කැමැත්ත ඇත්තටම අපිට පුළුවන් වර්ග කරන්න නිකුත් කරන්න අනුව. හරිද? අවදානම් දැරීමේ කැමැත්ත තීරණය වෙන මොකක් මතද? නිකුත් කරන්න මත. නිකුත් කරන්න කියලා කියන්නේ අපි ගිහිල්ලා ආයෝජනය කරන්නේ කවුරු මතද කියන එක මේ අවස්ථාවේදී. ඉතින් බැඳුම් කර විතරක් නෙමෙයි නේද? ඒතර භාණ්ඩාගාර බැඳුම් කරයි බිල්පතු දෙකම නිකුත් කරන්න රජයෙන් හින්දා අපිට ඒ දෙන්න එකතු කරලා ඉවරලා රජය කියලා සලකන්න පුළුවන්. රජය. ඊට අමතරව අපිට ඉන්නවා බැංකු තැන්පතුයි මූල්‍ය සමාගම. දැන් මේ දෙන්න එකතු කරන්න බෑ අපිට. මොකද මේ දෙන්නගේ තියෙන වෙනත් අවදානම් දෙකක් නේ බැංකු වල අවදානම. එක ආකාරයක් මූල්‍ය සමාගම වල අවදානම එක ආකාරයක්. ඒකට අපිට ඒක වෙන් කර ගන්න පුළුවන් බැංකු සහ මූල්‍ය සමාගම් විදිහට. දැන් මොකද අපි කරන්නේ? අපි මේ අවදානම් දැරීමේ කැමැත්ත මත මේ වත්කම් පන්ති ටික වර්ග කළා නිකුත් කරන ආයතනය මත. ඊට පස්සේ අපිට යන්න පුළුවන් කාලපරාසයට. පස්සේ අපිට යන්න පුළුවන් කාලපරාසයට. කාලපරාසය කොහොමද බෙදෙන්නේ? මම කිව්වා කෙටි කාලීන සහ දිගු කාලීන කියලා තමයි කාලපරාසය බෙදෙන්නේ කියලා නේ. ඉතින් මේක අපි වර්ග කරමු. කෙටි කාලීනයවයි දිගු කාලීන කියලා කාලපරාසය බෙදෙනවා.
අපිට මේක මිලියන වලින් හදන්නත් පුළුවන්. ඔයගොල්ලෝ බින්දු ටික දාන්න ප්‍රශ්න නැත්තම් බින්දු ඔක්කොම දාලා හදන්නත් පුළුවන්. මම මේක ඔයගොල්ලන්ට පුරුදු වෙනත් එක මිලියන වලින් හදන්න කියලා මිලියන වලින් හදනවා ඔයගොල්ලෝ කියන්න ඕනේ. වටිනාකම් මිලියන වලින් කියලා. රුපියල් මිලියන වලින් කියලා කියන්න ඕනේ. හරිද? දැන් ඊට පස්සේ අපිට තියෙන මේ කොරු ටික පුරවගෙන යන්න. දැන් රජී කෙටි කාල තැන්පතු කොච්චර ඉන්නවද? අපිට කෙලින්ම මෙතනින් බලි වරලා මේ ටික දාගෙන යන්න පුළුවන්. ඒතර භාණ්ඩාගාර බැඳුම් කර මිලියන 120ක් ඉන්නවා. භාණ්ඩාගාර බැඳුම් කර වැටෙන්නේ කොතෙන්ද? රජයට තමයි භාණ්ඩාගාර බැඳුම් කර වැටෙන්නේ. ඒක දිගු කාලිනද කෙටි කාලිනද? ඒක දිගු කාලිනයි නේ. 120ක් මෙතෙන්ට වැටෙනවා. ඊට පස්සේ කෙටි කාල බැංකු තැන්පතු ඉන්නවා මිලියන 90ක්. එතකොට ඒක කෙටි කාලීන තීරුවට වැටෙන්නේ බැංකු. ඊට පස්සේ ඉන්නවා භාණ්ඩාගාර බිල්පත් බිලියන 30ක්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ නිකුත් කරන්න රජය හැබැයි කාල පරාසය කෙටි. කියන්නේ 30ක් මෙතෙන්. ඊට පස්සේ දිගු කාල තැන්පතු මූල්‍ය සමාගම් එක්ක ඉන්නවා මිලියන 120ක්. එතකොට මේ දිගු කාලීන තීරුවට වැටෙන්නේ මූල්‍ය සමාගම් 120ක් වැටෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වෙන වෙනම මේ නිකුත් කරන්න අනුවයි කාල පරාසය අනුවයි ප්‍රතිශත වැය. ප්‍රතිශත වැය මුලින් එකතු ගන්න ඕනේ. ඊට පස්සේ අපි එන එකතුව ලියමු මෙතන කොච්චර තියෙනවද කෙටි කාල තැන්පතු වල එකතුව 120ක් වෙනවා. දිගු කාල තැන්පතු වල එකතුව 240ක් වෙනවා. ප්‍රතිශත විදියට ගත්තොත් එහෙනම් කොච්චර දෙන්නේ? 120 බෙදීම 360 240 බෙදීම 360යි. මෙතන 33යි මෙතන 66. දැන් මෙතන දශම ස්ථාන වලට හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මම ඒගොල්ලෝ අහලා තියෙන ඉලක්කමක් නෙමෙයිනේ. අපේ විශ්ලේෂණය සඳහා කරගෙන යන එකක්. ඊට අපිට මේ හරහටත් එකතු ලබා ගන්න පුළුවන්. හරහට එකතු ලබා ගත්තාම රජය නිකුත් කරලා තියෙන කොච්චරද? මිලියන 150. බැංකු වල තැන්පත් කරලා තියෙනවා 90ක් මූල්‍ය සමාගම් වල 120ක්. ඉතින් එතන ප්‍රතිශත අපි හිව්වොත් එහෙනම් අපිට එනවා 150 බෙදීම 360 කියලා කියන්නේ මෙතන 141ක් වගේ. මේක දල වශයෙන් හෙව්වම ඇති ඔයගොල්ලෝ. මෙතන 125ක් වගේ. මෙතන එනවා ඊටු ටික. 133. දැන් ඉලක්කම් ටික හොයාගත්තා. දැන් මේ ඉලක්කම් හොයන්න වැඩි වෙලාවක් නාස්ති කරන්න එපා. මේ වගු ටට්ටක් ගාලා ආගෙන ඉලක්කම් ටික දාගෙන ඉවරලා මේ ටික දල වශයෙන් හෙව්වනම් ඇති. හරිද? ඒවට වැඩි වෙලාවක් නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයගොල්ලන්ට වෙලාව මදි වගේ කියලා හිතන්නකො. වෙලාව මදි වගේ හිතනොත් එහෙනම් මේ වගු විතරක් ගැහුවාම ඇති. මේ හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට මේ එකතුවෙන් විතරක් කියාගෙන යන්නත් පුළුවන්. එකතු බලුවම පේනවනේ 120 වැඩි කියලා. ඒතර ඒ විතර කාලය මැනේජ් කරලා කරන්න. මොකද මෙතන අර ලියන කැලේට තමයි වැඩිපුර ලකුණු හම්බෙන්නේ. මේ වගු ගහින්නේ ඔයගොල්ලන්ට ලියන්න උදව් වෙනවා වගේම අර උත්තරේට වැඩි වටිනාකමක් ලබා දෙන්න පුළුවන් එක තමයි මෙතන තියෙන වටිනාකම. දැන් මේ ටික ලියලා ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉලක්කම් දිහා බලලා ඉවරලා මේ කරුණු දෙක විශ්ලේෂණය කරන්න. එතකොට අපිට මුලින්ම නිකන් පොදුවේ ඔයගොල්ලෝ අර මම පාඩමේ අර කියාගෙන ආව කරුණු ටිකක් තිබ්බනේ. ඔය ටික කියන්න තමයි තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට මුලින්ම කියන්න පුළුවන් මේ සමාගම දැන් එතකොට අර විවිධාංකීකරණය වගේ වචන පාවිච්චි කරනවා වඩා හොඳයි නේද? ඒකනේ උපාය මාර්ගය. මේ විවිධවත්කම් පන්තිල ආයෝජනය කරලා තියෙන එකනේ. ඒතර ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ සමාගම විවිධවත්කම් පන්තිවල විවිධාංගීකරණය කර ඇත්තේ. එසේ විවිධාංගීකරණය කර ඇත්තේ කුමක් සඳහාද? කුමක් සඳහාද කියන එක ඊළඟට කියනවා. මොනවද මේ විවිධාංගීකරණය මගින් කළමනාකරණය කරන්නේ? විවිධාංගීකරණය මගින් කළමනාකරණය කරන්නේ මොනවද? අවදානම කළමනාකරණය කරනවා. ඊට අමතරව මොනවද කළමනාකරණය කරන්නේ? ද්‍රවශීලතාවය කළමනාකරණය කරනවා. ඒතර මේවා අපිට කියන්න මේ සමාගම වත්කම් පන්ති 4ක ආයෝජනය කළා. එමගේ විවිධාංගීකරණය කළ අවදානම සහ ද්‍රවශීලතාවය කළමනාකරණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට විවිධ වත්කම් ගැන පොඩි හැඳින්වීමක් දෙන්න පුළුවන්. හරිද? ඒතර විවිධ වත්කම් ගැන පොඩි හැඳින්වීමක් දෙන්න පුළුවන්. අවදානම. ඒතර අවදානම ගත්තොත් අපිට කියන්න පුළුවන් රජය මගින් නිකුත් කරන භාණ්ඩාගාර විල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර බෙහෙවින් අවදානම් අඩු
වත්කම් ලෙස සැලකනවා කියලා කියන්න පුළුවන්. හරිද? ඒතර අපිට කියන්න පුළුවන් මේ රජයේ අවදානම අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් සාපේක්ෂව මූල්‍ය සමාගම් සහ බැංකු ඊට වඩා ආයෝජන වැඩි කියලා. උත්තරේ කියන්නම අවශ්‍යත් නෙවෙයි. දැන් මම මේ කියන්නේ සම්පූර්ණ උත්තර පරිපූර්ණ උත්තරයක්. ඒතර ඔයගොල්ලන්ට වෙලාව අවමයි වගේ නම් මේ රජ්‍ය අවදානම අනිත් වලට අඩුයි කියලා කිව්වනම් ඇති. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ ඉලක්කම් ගැන පොඩි විස්තරයක් සඳහන් කරන්න පුළුවන්. ඒතර අපිට කියන්න පුළුවන් සමස්ත ආයෝජනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වන 41ක් ආයෝජනයේ අවදානම අඩු වත්කම් වල ආයෝජනය කර ඇත. ඊට පස්සේ කියන්න පුළුවන් සමස්ත ආයෝජනයෙන් ඊට පස්සේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ සුරක්ෂිතභාවය අපේ ආයෝජනයේ සුරක්ෂිතභාවය සාමාන්‍යයෙන් අපි සලකන්නේ දැන් රජයේ අවදානම බොහෝ දුරට අවම ආයෝජන මාර්ගයක්. ඊට පස්සේ බැංකුත් අපි සලකන්නේ සුරක්ෂිත ආයෝජන විදිහට තමයි බැංකුත් සලකන්නේ. මේවට අපි කියන සුරක්ෂිත ආයෝජන මාර්ග. දැන් මූල්‍ය සමාගම් වල ඊට වඩා පොඩ්ඩක් අවදානම වැඩි. දැන් ඔයගොල්ලෝ පහුගිය කාලේ ගත්තත් එහෙනම් බැංකු අක්කඩා වැටෙන දැකලා නැහැ නේද? මූල්‍ය සමාගම් කීපයක් විවිධ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒතර මේවා සලකන්නේ සුරක්ෂිත ආයෝජන විදිහට මූල්‍ය සමාගම් ටිකක් වැඩි අවදානමක් සහිත ආයෝජන මාර්ගයක් විදිහට තමයි සලකන්නේ. එතකොට ඒක අපිට පේනවා මේගොල්ලෝ මේ ඉපයුම් අනුපාත බැලුවාම නේ. මේක 15%ක් හම්බෙනවා අනිත් ඒවා හම්බෙන්නේ 12.5 10.5 වගේ අගයක්. ඒතර අපිට කියන්න පුළුවන් සමස්ත ආයෝජනයෙන් 33ක් අවදානම් වැඩි මූල්‍ය සමාගම් වල ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ වැඩි ප්‍රතිලාභයක් ඉපීම විය හැක කියලා. 15%ක් හම්බෙනවා. ඒතර ඒ 15% ගැන අපිට කියන්න පුළුවන්. ඒතර මූල්‍ය සමාගම් වලින් වැඩි ප්‍රතිලාභයක් ලැබුවා කියලා කියන්න පුළුවන්. දැන් අපි තීරුව ඒවා කිව්වනේ. හරහට ඒ විස්තර ටික කිව්වා. ඊට පස්සේ අපිට පුළුවන් පහළට විස්තර පේලි ඒවා ටික කිව්වා. ඊට පස්සේ අපිට පුළුවන් පහළට තීරුව වල විස්තර කියන්න. ඒතර අපිට කියන්න පුළුවන් සමස්ත ආයෝජනයෙන් 33 සමස්ත ආයෝජනයෙන් 33 කෙටි කාල තැන්පතු වල ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සමාගමේ ද්‍රවශීලතාවය කළමනාකරණය කර ගැනීම විය හැක කියලා කියන්න පුළුවන්. ද්‍රවශීලතාවය සම්බන්ධ කරන්නේ කෙටි කාල ආයෝජනත් එක්ක. කෙටි කාල ආයෝජන සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවානේ. කෙටි කාල ආයෝජන 5%ක් 10ක් නෙමෙයි 33ක් විතර තියෙන එකෙන් අපිට කියන්න පුළුවන් මෙච්චර ආයෝජනය කරලා ඇත්තේ කෙටි කාල ආයෝජන සමාගමේ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමට විය හැක කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට සංසන්දනය කරන්න පුළුවන් මේ විවිධ වත්කම් වල ප්‍රතිලාභ. ඒත් ඒකත් මෙතෙන්ට අපි අනිවාර්යෙන් දාන්න ඕනේ. අපි කිව්ව මොනවද? අවදානම ගැන කිව්වා, විවිධාංගීකරණය ගැන කිව්වා. ඊට පස්සේ මේ අවදානම් වෙනස් වෙන ආකාර ගැන අපි හරහට තියෙන ඒවා විස්තර කළා. ඊට පස්සේ පහළට අපි විස්තර කළේ වල ද්‍රවශීලතාව ගැන කිව්වා, කාල පරාසයත් එක්ක සම්බන්ධ කරලා කෙටි කාලේ ද්‍රවශීලතාව වැඩි කියලා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ එක එක ආයෝජන වල මේ ප්‍රතිලාභ වෙනස් වෙන ආකාරය. ඒත් අපිට කියන්න පුළුවන් පොයින්ට් එකක් ඇඩ් කරලා කියන්න පුළුවන්. එකම නිකුත් කරන්න වන රජය ගත් කල කෙටි කාලීන ආයෝජන වලට වඩා දීර්ඝ කාලීන ආයෝජන වල භාණ්ඩාගාර බැඳුම් කර සඳහා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ දීර්ඝ කාලීන වත්කම් එකම අවදානමක් සහිත ආයෝජන ගත් කල දීර්ඝ කාලීන වත්කම් සඳහා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන බැවින් කියලා. එකම අවදානම නම් මොකද වෙන්නේ? දීර්ඝ කාලීන වුණාම ප්‍රතිලාභය වැඩි. දීර්ඝ කාලීන වුණාම ප්‍රතිලාභය වැඩි. එකම අවදානම නම් දීර්ඝ කාලීන වුණාම ප්‍රතිලාභය වැඩි. ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ අවදානම වැඩි වෙන ආකාරයට ප්‍රතිලාභ වැඩි වී ඇති ආකාරයද දක්නට ලැබේ කියලා. වැඩි අවදානමක් සහිත මූල්‍ය සමාගම් තැන්පත් සඳහා 15% ඉහළ ඉපීමක්ද ඊට වඩා සාපේක්ෂව සෑහෙන දුරට අවදානම අවම භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජන සඳහා 12.5ක් වැඩි ප්‍රතිලාභයක් ලැබී ඇත්තේ ඒකයි කියලා අපිට කියන්න පුළුවන්.
ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ කෙටි කාලින බැංකු තැන්පතු කෙටි කාලින බැංකු තැන්පතු වලට 10.5යි හම්බෙලා තියෙන්නේ. එච්චර අඩු එකක් ලැබෙන්න හේතුව මොකක්ද? බැංකු කරවලටත් වඩා කෙටි කාලින බැංකු තැන්පතු වලට අඩු ප්‍රතිලාභයක් ලැබෙන්න හේතුව මොකක්ද? එකට හේතුව ඒක කෙටි කාලින ඉඳන් ද්‍රව්‍යශීලතාව කළමනාකරණය කරන්න යද්දී අපිට අඩු ප්‍රතිලාභයක් තමයි හම්බෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඒතර මේ වගේ මේ කියව කරුණු ඔක්කොම අවශ්‍ය කරන්නේ. ඒතර අත්‍යවශ්‍ය කරුණු මොනවද? අත්‍යවශ්‍ය කරුණු තමයි මෙන්න මේ විවිධාංගීකරණය ගැන කියලා මේ අවදානම ගැන කියනවා. ඊට පස්සේ අපි මේ හරහටත් විස්තර දෙකක් විතර කියන්න ඕනේ. අවදානම අනුව ප්‍රතිලාභ වෙනස් වෙනවා කියලා කිව්වනම් හරි. මේ රාජ්‍යයේ මූල්‍ය සමාගම් වගේ අවදානම් වැඩිවත්කම් වලට යනකොට ප්‍රතිලාභය වැඩි වෙනවා කියලා කිව්වනම් හරි. ඊට පස්සේ පහළටත් අපි කියන්න ඕනේ මෙහෙම කරන්නේ කෙටි කාල දිග් කාල කියලා බෙදන්නේ ද්‍රව්‍යශීලතාව කළමනාකරණය කරගන්න. එතකොට 33ක් ද්‍රව්‍යශීලතාව කළමනාකරණය ගැනීම සඳහා කෙටි කාලීනවත් ආයෝජනය කරලා තියෙනවා කියලා කිව්වනම් හරි. ඊට අමතරව මේ එකම අවදානම් සහිත කාණ්ඩවල වත්කම් ගත්තම දිගු කාලීනයේ වගේ ප්‍රතිලාභය කෙටි කාලීනයට වඩා වැඩි වගේ පොයින්ට් එකකුත් කියවනවා නම් කොහොම කරුණු 4-5ක් කියවනවා කියන්නේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න නැතුව මේක ලකුණු පාල ලබා ගැනීම හැකියාව තියෙනවා. කරුණු ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් කරුණු ගොඩක් කිව්වා. මේ කරුණු ඔක්කොම ලියන අවශ්‍යතාවයකුත් නැහැ. ඔයගොල්ලන්ට ඒක මැනේජ් කරලා කරගන්න පුළුවන්. දෙදස් 19 මාර්තු සැප්තැම්බර් අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි මම මේක මේ කියන්න මාර්තු සැප්තැම්බර් පේපර් දාන්න කියලා. අපි මේ ප්‍රශ්න පත්‍ර දෙක අතරම මෙහෙට රිවිෂන් එකේදීත් සාකච්ඡා කරනවා. ඒකට ඔයගොල්ලන්ට කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. දැන් අපි අපේ අන්තිම කොටස ආදම මේ ගැටලුව ඒකත් අපි අලුත් දෙයක්ත් එක්ක ඉගෙන ගන්න වෙනවා. බලන්න 2018හි ප්‍රතිලාභයන් ප්‍රමත ව්‍යාප්ති වේත උපකල්පනය කර සමස්ත ආයෝජන කලමේ පියුම් අනුපාතය 22කට වඩා වැඩි වීමේ සම්භාවිතාව ගණනය කරන්න. දැන් අපි මේ හෙව්වේ මධ්‍යනි පියුම් අනුපාතය මොන අවුරුද්දටද? 12.5ට තමයි මේ හෙව්වේ. අපි හෙව්වේ 12.5 හෙව්වේ 2017 අවුරුද්දට. දැන් ඊට පස්සේ මේගොල්ලෝ යනවා දැන් සමාගමක් වුණාම ඕකේ ආයෝජනය කරන්න කළමනාකරණය කරන්න දාලා ඉන්නවනේ ටීම් එක. එතකොට ඒගොල්ලෝ පුරෝකථනය කරනවා 2018 අවුරුද්දට මෙන්න මෙච්චර විතර ඉපෙවුම් අනුපාතයක් තියෙනවා. දැන් මේගොල්ලෝ පුරෝකථනය කරන අනුපාතය කොච්චරද? 12. දැන් මේක හරියටම කියන්න පුළුවන් අගයක්ද? මේක පුරෝකථනයක් විතරයි. එතකොට මේ පුරෝකථනය කරපුවාම දැන් මේ පුරෝකථනය කරපුවාම මේක පුරෝකථනයක් විතරනේ. එතකොට මේ පුරෝකථනය වෙනස් වීමේ ප්‍රවණතාව දැක්වෙන්නේ මොකක් මගින්ද? මේ කොච්චර මේක කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද? ඒ වෙනත්නම් මේ පුරෝකථනයේ අවදානම කොච්චරද? මේ කොච්චර එහාට මෙහාට පැතිරෙන්න පුළුවන්ද කියන ඉලක්කම අපිට මේ සංඛ්‍යාන අනුව හම්බෙන්නේ මෙන්න මේ සම්මත අපගමනය කියන දත්තේ නේ. එතකොට මේකේ අපි 12ක් ඇතයි කියලා පුරෝකථනය කරන සාමාන්‍ය ඉපෙවුම් අනුපාතය. ඒ ගමන් මේකේ සම්මත අපගමනය හම්බෙලා තියෙනවා. සම්මත අපගමනය කියලා කියන්නේ මොකද්ද? ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන එක. සම්මත අපගමනය අපිට හම්බෙලා තියෙනවා 10ක් කියලා. හරි. ඊට පස්සේ අපිට කියන දැන් මේගොල්ලෝ මේ විදිහට පුරෝකථනය කරලා තියෙන දෙකක්. මොනවද? මධ්‍යම ඉපෙවුම් අනුපාතය 12ක් ඇතයි සම්මත අපගමනය 10ක් කියලා ඒගොල්ලෝ අරගෙන තියෙනවා
ඒගොල්ලන්ගේ මොඩල් එකෙන් පුරෝගතනය කළා. ඊට පස්සේ අපිට කියනවා මේ 2018 ප්‍රතිලාභය ප්‍රමත ව්‍යාප්තයට උපකල්පනය කරන්න. ඔය කියන්නේ දැන් මේ 112ක් කියලා කියන එක කියෙන්නේ නැහැ මේ 112ම ගන්නට හම්බ වෙනවා කියලා. මේ 112 වෙන්න තියෙන 112 වෙන්න තියෙන්නේ මොකද්ද සම්භාවිතාවයක් විතරයි. ඒතර මේ ප්‍රමත ව්‍යාප්ති වී ඇතයි උපකල්පනය කරන්න කියලා කියන්නේ දැන් මේ 2018 අවුරුද්දේ මේ විදිහට ගත්තොත් එහෙම අපි 2018 අවුරුද්ද මෙන්න මේ ආකාරයට ගත්තොත් අපි මොනවද මේ වෙන්න පුළුවන් මධ්‍යන ඉපැවීම අනුපාත මේක මේ ඍණ අනන්තයේ ඉඳලා ධන අනන්තය දක්වාම යනවා. ඕනම දෙයක් වෙන්න පුළුවන් 2018 අවුරුද්ද කියන්නේ ඉස්සරහා තියෙන අවුරුද්දනේ අපි දැන් 2017 ඉන්නේ ඕනම එකක් වෙන්න පුළුවන්. මේ ඕනනම් මේක 150ක් වෙන්නත් පුළුවන් 160ක් වෙන්නත් පුළුවන් 112.5ක් වෙන්නත් පුළුවන් 111.5ක් වෙන්නත් පුළුවන් 108 වගේ මේ වම් අත පැත්ත මේ වගේ තැනක 108 වගේ ආගයක් වෙන්නත් පුළුවන් 104ක් ඍණ මේ ඉපැවීම අනුපාතික ඕන එකක් වෙන්න පුළුවන්. මෙතන මේ 112ක් කියන එකකින් කියවෙන්නේ මේ මෙන්න මේ වෙන්න පුළුවන් අගයන් වල මධ්‍යන්නේ 112ක් කියන එක විතරයි. ඊට අමතරව මේක මේ ප්‍රමත ව්‍යාප්තිය වෙත උපකල්පනය කරනවා කියලා කියන්නේ මේ වෙන්න පුළුවන් දේවල් වල ව්‍යාප්තිය තියෙන මෙන්න මේ බෙල් හැඩයට. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රමත ව්‍යාප්තික ආකාරයට තමයි මේ වෙන්න පුළුවන් ඉපැවීම අනුපාත පැතිරලා දෙන්නේ කියන එක තමයි මේකෙන් කියන්නේ. හරිද? ඒතර ප්‍රමත ව්‍යාප්තියකට මොනවද ලක්ෂ්‍ය දෙකක් ඉන්නවා. මධ්‍යන්නයක් මධ්‍යන්න දීලා තියෙන 112 ඊට අමතරව ඉන්න යාට සම්මත අපගමනය. සම්මත අපගමනය තමයි 110 කියලා දීලා තියෙන්නේ. එතකොට ඔය දත්ත දෙක දුන්නට පස්සේ කියන්නේ මධ්‍යන්නය සම්මත අපගමනය දුන්නට පස්සේ අපිට ප්‍රමත ව්‍යාප්තිය හොයන්න පුළුවන් සම්භාවිතාවයක් ඕනම අගයක් ඕනම අගයකට වඩා වැඩි වීමේ ඕනම අගයකට වඩා අඩු වීමේ සම්භාවිතාව අපිට හොයන්න පුළුවන්. කවුරු හරි කිව්වොත් එම් දැන් මේකේ මධ්‍යන්නේ 112යි. මධ්‍යන්නේ 112 කියලා කියන්නේ අපිට ඔන්න හොයන්න පුළුවන් 112ට වඩා වැඩි වීම ප්‍රතිශතය හොයන්න පුළුවන් 112ට වඩා අඩු වීම ප්‍රතිශතය හොයන්න පුළුවන්. ඊට අමතරව අපිට ඔන්න හොයන්න පුළුවන් 18 වගේ අගයක් කවුරු හරි කිව්වොත් 18ට වඩා වැඩි වීම ප්‍රතිශතය හොයන්න පුළුවන් 18ට වඩා අඩු වීම ප්‍රතිශතය හොයන්න පුළුවන්. දැන් 112ට වඩා වැඩි වීම ප්‍රතිශතය කොච්චරද? දැන් මේ 112 කියන්නේ මැද තැනනේ මධ්‍යන්නේ. ප්‍රමත ව්‍යාප්තියක මැද තැන තමයි මධ්‍යන්නේ ඉන්නේ. ඒක 112ට වඩා වැඩි වීම ප්‍රතිශතය 0.5. මේක මේ වර්ගඵලයෙන් හම්බෙන්නේ මොකක්ද? මේකේ වර්ගඵලයෙන් හම්බෙන්නේ මේක වර්ගඵලයෙන් හම්බෙන්නේ මොකක්ද? සම්භාවිතාවනේ. මේක ඇල අපි මේ පාඩම් කොටසේ පාඩම් මාලාවේ මුල් කොටස් වල ඉගෙන ගන්න නැතනේ. එතන මේකෙන් හම්බෙන්නේ අපිට මේකේ සම්භාවිතාව. එතන මෙතන 112ට වඩා වැඩි වීමේ සම්භාවිතාවක් 0.5යි 112ට වඩා අඩුවීමේ සම්භාවිතාවත් 100 අඩුවීමේ සම්භාවිතාව 0.5යි. මොකද සම්භාවිතාවල එකතු එකයිනේ. ඒක හරියනේ. මධ්‍යන්නේ ඉන්නේ මැද තැනනේ. ඒතර 12ට වඩා අඩුවීමේ සම්භාවිතාව 0.5 වෙන්න ඕන. 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාව 0.5 වෙන්න ඕන. හැබැයි හැම ඉලක්කමක්ම මැද නෙමෙයි ඉන්නේ. දැන් කවුරු හරි අහුවොත් 118ට වඩා වැඩි වීම 112 කියලා කියන්නේ මේ වෙන්න පුළුවන් මැද තැන තමයි මේ දීලා තියෙන්නේ. හරි 112 කියන එක. ඒ කියන්නේ 112යි කියලා අනිවාර්යයි. ඒතර කවුරු හරි කියන්න පුළුවන් 100ට හොයලා දෙන්න මට 118ට වඩා වැඩි වීමේ ප්‍රතිශතය කියලා. එහෙම වුණොත් එම අපිට හොයන්න වෙන්නේ 18ට වඩා වැඩි වීම ප්‍රතිශතය. දැන් මේ ගාන කියන්නේ මොකද්ද? ගාන කියන්නේ ආයතන කලවය අනුපාතය 122කට වඩා වැඩි වීම ප්‍රතිශතය හොයන්න කියලා. එතන 112 ඉන්නේ මැද තැන. එන 122 ඇත්තේ ඔන්න ඔය වගේ හරි එක. එතන 122 මෙතන ඉන්නවා. දැන් අපිට කියන්නේ ආයෝජන කලඹේ මධ්‍යන්නේ ඉපෙීම 112ට 122කට වඩා වැඩි වීමේ සම්භාවිතාව. කියන්නේ 23 වීම 24 වීම 25 26 27 50 60 මේ අනන්තය ලක්ෂය වගේ වෙන්න චූටි සම්භාවිතාවක් තියෙනවා. ලොකු බිඳු ගානක් එක්ක චූටි සම්භාවිතාවක් ඕනම ඉලක්කමකට තියෙනවා. ඒතර අන්නේ ඔක්කොගෙම එකතු තමයි මේ ගන්න කියලා කියන්නේ. 122කට වඩා වැඩි වීමේ සම්භාවිතාව හොයන්න කිව්වම කියන්නේ මෙන්න මේ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. දැන් මේ වර්ගඵලය අමාරුවෙන් අපි හොයන්න අවශ්‍ය කරන්නේ නැහැ. මේවා අපිට වගුවකින් කියවන්න පුළුවන්. හැබැයි වගුවකින් කියවන්න මුලින්ම අපි මේක සම්මත ප්‍රමත ව්‍යාප්තියක් බවට පරිවර්තනය කරන්න. සම්මත ප්‍රමත ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? සම්මත ප්‍රමත ව්‍යාප්තියක් කියන්නේ මෙන්න මේ වගේ එකකට. දැන් මම මේ පාඩම මුලින්ම මතක් කරනවා. මේක නිකන් වගුව කියවෙන හැටි කළා නම් ඇති. දැන් ටිකක් කල් ගිහිලා අමතක කරලා ඇති කියලා තමයි මේ පාඩම මුලින්ම මතක් කරනවා. ඔයගොල්ලෝ නැත්තම් කලින් පාඩම් කොටසේදී සචින්ද සර් එක මේ පාඩම ඉගෙන ගන්න. සම්මත ප්‍රමත ව්‍යාප්තියක් කියලා කියන්නේ එයාගේ මධ්‍යයන් ඉන්නේ බිඳුවේ.
එයාගේ සම්මත අපගමනය කීයද? එයාගේ සම්මත අපගමනය 1යි. මෙන්න මේ වගේ එකක් බවට අපි පරිවර්තනය කරනවා. ඒතර මේ වගේ එකක් බවට පරිවර්තනය කළාට පස්සේ මේ වගේ මේ වර්ගඵල අපිට වගුවකින් දීලා තියෙන එක අපි මෙහෙම කරන්නේ. ඒතර බිඳුවට වඩා වැඩි වීමේ ප්‍රතිශතයේ වර්ගඵලය කොච්චරද? ආයි මේ ටික 0.5යි. හැබැයි ඊට පස්සේ හිතන්නකො මෙතන 0.5 වගේ එකක් කියනවා කියලා. එතකොට 0.5ට වඩා වැඩි වීමේ වර්ගඵලය අපිට වගුවකින් කියව ගන්න පුළුවන්. එතන ඒක තමයි මේකේ වාසිය. සම්මත ප්‍රමිත ව්‍යාප්තිය. මේ තියෙන්නේ සම්මත ප්‍රමිත ව්‍යාප්තිය. එතන මේකේ තියෙන වාසිය තමයි මොකද්ද? මේකේ වර්ගඵල වගුවකින් කියව ගන්න පුළුවන්. මේකේ වර්ගඵල වගුවකින් කියව ගන්න බෑ අපිට කෙලින්. 22කට වඩා වැඩි වීමේ සම්භාවිතාව කොච්චරද කියලා වගුවක් කොහෙවත් නැහැ. එතන මේක සම්මත ප්‍රමිත ව්‍යාප්තියට පරිවර්තනය කළාට පස්සේ මේ මොකක් හරි නාගීට වඩා වැඩි වීමේ වර්ගඵලයේ සම්භාවිතාව අපිට වගුවකින් කියව ගන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මේ වගේ දත්ත ටිකක් දුන්නාම මේක සම්මත ප්‍රමිත ව්‍යාප්තිය බවට පරිවර්තනය කරගන්න. සම්මත ප්‍රමිත ව්‍යාප්තිය බවට පරිවර්තනය කරන්න හරි ලේසි. මෙන්න මේ වගේ සරල සමීකරණයක් තියෙනවා සම්මත ප්‍රමිත ව්‍යාප්තිය බවට පරිවර්තනය කරගන්න. මොකද්ද මේ සමීකරණය? x ඍණ μ බෙදීම සිග්මා. සම්මත ප්‍රමිත ව්‍යාප්තිය ඉන්නේ z අගයක්. මේ අක්ෂයේ තියෙන z අගයක්. ඒතර ඔයගොල්ලෝ ඒ ලෙවල් වල හම්බෙන්නේ අපිට z ස්කෝර් එකක් නේ. ඒතර එතනත් කරන්නේ ළමයින්ගේ ලකුණු මොකක් බවටද පරිවර්තනය කරලා ළමයින්ගේ ලකුණු සම්මත ප්‍රමිත ව්‍යාප්තිය බවට පරිවර්තනය කරනවා. ඒතර මේ වෙන එක විෂයෙට මේ z අගයන් හොයන එක තමයි මේ කරන්නේ. වෙන විෂයන් තුනක් නම් විෂයන් තුනට z අගයන් හොයලා ඒ තුන එකතු කරන එක තමයි z අගය කියලා හම්බෙන්නේ. 2.0 ගණන් 1.0 ගණන් හම්බෙන්නේ ඒ විෂයන් තුනේ වෙන z අගයන් වල එකතු. ඒතර දැන් මෙතනත් අපිට පුළුවන් මේ වෙනම z අගය හොයන්න. ඒතර අපිට දැන් පුළුවන් සම්මත මේ 22කට දාලා සම්මත ප්‍රමිත ව්‍යාප්තිය අගය එහෙම නැත්නම් 22කට දාලා z අගය හොයන්න පුළුවන් මුලින්. කොහොමද z අගය හොයන්නේ? මේ සමීකරණයට දාලා. ඒතර z අගය දාපුවම අපිට එනවා x කියන්නේ මොකද්ද? x කියන්නේ මේ අගය. පරිවර්තනය කරන්න ඕන අගය තමයි x කියන්නේ. පරිවර්තනය කරන්න ඕන අගය 22යි. ඊට පස්සේ mu කියන්නේ මධ්‍යන්නේ. mu කියන්නේ මේ ව්‍යාප්තිය මධ්‍යන්නේ. මේ ව්‍යාප්තිය මධ්‍යන්නේ කියන්නේ මැද තැන. මධ්‍යන්නේ අපිට දීලා තියෙනවා 0.12යි කියලා ඒගොල්ලෝ පුරෝගතනය කරලා තිබ්බනේ. 12යි. බෙදන්න ඕනේ සම්මත අපගමනය. සම්මත අපගමනය අපිට ඉන්නවා කීයක් කියලාද? සම්මත අපගමනය අපිට දීලා තියෙනවා 10ක් කියලා. එතකොට අපිට එනවා 22 × 12 10 10 බෙදීම 10 10 1යි කියලා. ත්‍රිසෙඩ් අගේ 1යි කියලා අපිට එනවා. ත්‍රිසෙඩ් අගේ 1 ඇත්තේ මෙන්න මේ වගේ තැනක. ත්‍රිසෙඩ් අගේ 1 ඉන්නේ මේ වගේ තැනක. දැන් හොයන්න ඕන අපි මොකද්ද 22කට වැඩි වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ සම්මත ප්‍රමිත ව්‍යාප්තිය කරනවා මොකද්ද හොයන්න ඕනේ? ත්‍රිසෙඩ් 1ට වඩා වැඩි වීමේ සම්භාවිතාව තමයි අපි හොයන්න ඕනේ. කියන්නේ අපි හොයන්න ඕනේ මෙන්න මේක probability එක හොයන්න ඕනේ z 1ට වඩා වැඩි වීමේ සම්භාවිතාව තමයි අපි හොයන්න ඕනේ. කියන අපිට හොයන්න තිබ්බේ මෙන්න මේකනේ. අපිට හොයන්න තිබ්බේ r වැඩි 22 වීමේ සම්භාවිතාව තමයි අපිට හොයන්න තිබ්බේ. අපි ඕක පරිවර්තනය කරගත්තා z වලට. z 1ට වඩා වැඩි වීමේ සම්භාවිතාව තමයි දැන් හොයන්න. එහෙනම් z 1ට වඩා වැඩි වීමේ සම්භාවිතාව කියලා කියන්නේ z කියන්නේ මෙන්න මේ වගේ එක වගේ කියන්නේ මෙන්න මේ වගේ තැන. අපිට මෙන්න මේ වර්ගඵලය තමයි අපි හොයාගන්න ඕනේ. හරිද? දැන් අපි බලමු කොහොමද මේක වගුවෙන් කියවන්නේ කියලා. මේ දක්වා පැහැදිලි නේද? මොනවද පැහැදිලි තැනක් තියෙනවා අහන්න. මම මෙතන මේ z වගු තියාගෙන ඉන්නවා. දැන් මෙතන දීලා තියෙන z අගය ඍණ අගයක්. ඍණ අගයන් සදා z වගුවත් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ධන අගයන් සදා z අගයනුත් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. සමහරවල්ලාට ධන අගයන් විතරක් දුන්නත් හරිය කොහොමද කියලාත් මම කියලා දෙන්නම්. දැන් අපිට ඕනේ z 1 ඕනේ. කොයි z 1? මෙතන z 1යි නේ. ඉන්න අපිට z 1 යකේ. මෙතන. ඒතර z 1යි කියලා කිව්වොත් එහෙම දැන් ඒක හිතන්න 1.2 කියලා අපිට. 1.2 වගේ
1.2 වගේ આવුත් එහෙම අපි මෙතන මෙතන එක ගන්න ඕනේ. ඊට පස්සේ සෝරි 1.2ත් මෙතන තියෙනවානේ. එතන 1.25 වගේ ආවා කියලා. 1.25 වගේ આવුත් එහෙම 1.2 මෙතනින් ගන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු 0.5 මෙතනින් ගන්න ඕනේ. 1.25ට අදාළාගේ මොකද්ද? 2.5 කියන තීරුව ඔස්සේ ඔහොම ගිහිලි වරලා 2.5ට දාලා තීරුව වෙලා හොම් ගන්න ඕනේ. දැන් අපිට ලේසි එකක් හම්බෙලා තියෙන කෙලින්ම එකනේ. 1.0. ඒ කියන්නේ මෙන්න මේ අගේ. මේ අගේ 8.4.1.3 8.4.1.3 කියන අගේ. හරි. එතකොට අපි හම්බ වෙනවා දැන් 8.4.1.3 කියලා අගයක් අපි දැක්කා. දැන් අපි කෙලින්ම උත්තරේ ගිහිල්ලා මෙතන දානවා 8.4.1.3 කියලා. කොහොම දැම්මොත් වැරදි. ඔය 8.4.1.3 කියලා මෙන්න මේ වර්ගඵලය. ඔය වගුවේ දෙන්නේ හැමතිස්සෙම මෙන්න මේ වර්ගඵලය. වගුවේ දෙන්නේ හැමතිස්සෙම එතන Z1 කියලා එකක් ඉන්නවා කියලා හිතන්න. වගුවෙන් අපිට හම්බෙන්නේ හැමතිස්සෙම මෙන්න මේ වර්ගඵලය. ඕක තමයි 8.4.1.3 කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ අදාළ අපි හේවපු ඉස්සෙල්ලාකට වඩා අඩුයි මේ වර්ගඵලය තමයි වගුවෙන් හැමතිස්සෙම අපිට හම්බෙන්නේ. මේක. තේරෙනවද? ඒකට අපි කියනවා nx කියලා සංකේතාත්මක. එතකොට අපිට හැමතිස්සෙම මොකක් කර හොයන අගයක් වගුවෙන් කිව්වොත් එහම හම්බෙන්නේ මොකද්ද? හැමතිස්සෙම අපිට හම්බෙන්නේ ඒ අගයට වඩා අඩුයි මේ වර්ගඵලය. ඒ කියන්නේ x කියන එක කෙනා x කියන්නේ මේ ඕනම තැනක වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්. මේ x කියන එක කෙනා මේ z1ට වඩා අඩුයි මේ සම්භාවිතාව තමයි මේකෙන් අපිට හම්බෙන්නේ. හැබැයි අපිට ඕනේ මේ එකට වඩා වැඩි වීමේ සම්භාවිතාව. අපිට ඕනේ මේ ටිකනේ. ඒතර ඒ ටික අපි ගන්නේ කොහොමද? මොකක් හරි එකට වඩා වැඩි වීමේ සම්භාවිතාව අපි ගන්න ඕන නම් අර එකෙන් මේ කැල්ල අඩු කරන්න ඕනේ. මේ වර්ගඵලය එකෙන් අඩු කරන්න ඕනේ. දැන් එහෙනම් අපි මෙතන කරන්න ඕනේ දැන් අපිට ඕනේ pz වඩා pz එකට වඩා වැඩි වීමේ වර්ගඵලය හොයන්න. එහෙනම් අපි එකෙන් අඩු කරන්න ඕනේ pz වඩා අඩු වීමේ සම්භාවිතාව. pz එකට වඩා අඩු වීමේ සම්භාවිතාව තමයි මේ 8.4.1.3 කෙලින් කියලා කෙලින්ම අපිට එන්නේ. එකෙන් අඩු කරන්න ඕනේ 0.841.3. එතකොට අපිට උත්තරයක් එනවා 0.158.7 කියලා. ඕක තමයි උත්තර. පැහැදිලි නේද?
හරි. දැන් අපි බලමු අපි අර ස්ලයිඩ් එකක් මගේ අරලා ප්‍රශ්නයක් කරනකොට බලමු කියලා. මෙතන මොකක්ද දීලා තියෙන්නේ? සම්මත ප්‍රමිතියත් ඇසුරින් ප්‍රතිලාභ ඇස්තිමේට්. එතකොට මෙතන දීලා තියෙනවා සාමාන්‍ය ප්‍රතිලාභයේ සම්මත අපගාන ලබා දී ඇති විට. ඒතර අපිට දෙන්න ඕනේ. ලබන අවුරුද්ද අපේක්ෂිත කරන පුරෝගතනය කරපු සාමාන්‍ය ප්‍රතිලාභය අර කලින් කී 12 වගේ හම්බුනේ. ඒකයි සම්මත අපගමනය ලබා දෙන්න ඕනේ. ලබා දීලා තියෙනකොට අපිට මොකක් හරි අඩ ලබා දෙන ඕනම ප්‍රතිලාභයට වඩා ප්‍රතිලාභ මට්ටම ඉහළින් හා පහළින් තියෙන්නේ සම්භාවිතාව අපිට හොයන්න පුළුවන්. දැන් මෙතන දීලා තියෙන μ සමාන 6.5 කියලා. මේ කියන්නේ ඊළඟ අවුරුද්දේ සාමාන්‍ය ප්‍රතිලාභය 6.5. කියන්නේ මෙන්න මෙයා 6.5 කියලා දීලා තියෙනවා. මේක 6.5 කියලා දීලා තියෙනවා. එයා දීලා තියෙන 6.5 කියලා. ඊට පස්සේ සම්මත අපගමන. මේ සිග්මා වලින් සංකේතවත් කරන්නේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක. සම්මත අපගමන. ඒක දීලා තියෙන 0.9යි කියලා. ඊට පස්සේ අපිට හොයන්නලු 5.4ට වඩා සාමාන්‍ය ප්‍රතිලාභය අඩු වීමේ සම්භාවිතාව. එන්න මේක හොයන්න කියලා කියන්නේ. 5.4 ඉන්නේ මෙන්න මේ වගේ තැනක 10.5 ඉන්නේ මෙතන. 5.4 ඉන්නේ වම් අත පැත්තේ. 5.4 ඉන්නේ මේ වගේ තැනක. මෙයාට වඩා අඩු වීමේ සම්භාවිතාවමයි හොයන්න කියලා කියන්නේ. එහෙනම් අපි පුරුදු විදිහට මොකද්ද කරන්න ඕන මුලින්ම සම්මත ප්‍රමිති ව්‍යාප්තිය කර පරිවර්තනය කරන්න. ඒක කරන්නේ මොකද? මෙන්න මේ ඉසෙට් සමීකරණයට දාලා. එතන දානවා 5.4x කියන්නේ ඍණ 6.5 බෙදීම 0.9. එතන අපිට ඍණාගය. ඒක හරියට සාධාරණයි. මොකද හේතුව මේ මධ්‍යමයට වඩා අඩු තැනක තමයි මේ x ඉන්නේ. එතකොට අපිට එන්නේ අනිවාර්ය ඍණාගයක්. හරිද? එතන ඍණාගයක් ආපුවම අපි බලන්න ඕනේ z ගේ ඍණ තීරව තමයි බලන්න. හරි දැන් මේතර ගත්තාම කෙලින්ම අපිට ඒ අදාළ අගුම් කියවන්න පුළුවන්. දැන් ඍණ 1.2 කියවන හැටි මුලින් බලමු. ඍණ 1.2 කියෙව්වා. ඊට පස්සේ 0.2 මෙතනින් ගත්තා. ඒතර උත්තරේ විදිහට එනවා 0.1112 කියලා. දැන් 0.1112කින් කෙලින්ම කියවෙන්නේ මොකද්ද? කෙලින්ම කියවෙන්නේ මේ ආකාරයට වඩා අඩු වීමේ සම්භාවිතාව. කලින් වගේ එක අඩු කිරීම කියලා එකක් ඕනේ නැහැ. මොකද මේ nx කියලා කියන්නේම z nx කියලා කියන්නේම x කුඩයි z අගය. කියන්නේ අපිට එන z අගයට වඩා x අඩු වීමේ ප්‍රතිලාභය තමයි මේ කෙලින්ම මේ nx කියලා මේ කියවෙන්නේ. හරි. අපිට හොයන්න ඕනේ px කුඩයි අපිට හොයන්න ඕනේ p sorry මට වැරදුනා. මේ nx කියලා එන්නේම මොකක් හරි x අගයකට වඩා මේක කුඩයි කියලා එකකට. z පැත්තෙන් නම් හිතන්නේ nz කියලා එන්නේ p මොකක් හරි z අගයකට වඩා මේක කුඩයි කියලා එක තමයි කෙලින්ම එන්නේ. වම් අත පැත්තේ වර්ගඵලයම තමයි කෙලින්ම එන්නේ. අදහස ඒකයි. මේක එච්චර හිතන්න එපා. කෙලින්ම එන්නේ වම් අත පැත්තේ වර්ගඵලය තමයි කෙලින්ම එන්නේ. මොකක් හරි අගයකට වඩා අඩුයි කියන්නේ. දැන් අපිට මෙතන හොයන්න ඕනේ ඍණ 1.2කට වඩා z අඩුවීමේ වර්ගඵලයෙන් හොයන්න ඕනේ. එහෙනම් අපිට කෙලින්ම මේ එන උත්තරේ ඒ විදිහටම ගන්න පුළුවන්. මේක ප්‍රතිශත කරලා 0 වැඩි කරලා දාලා 11.1 කියලා. බැරි වෙලාවකත් කවුරු හරි ඇහුවා නම් මේක අනිත් පැත්ත. ඒ කියන්නේ z මෙන්න මේ 5.4කට වඩා වැඩි වීමේ එක ඇහුවා නම් එහෙම. කියන්නේ වැඩි 5.4 ඇහුවා නම් එහෙම. ඒ කියන්නේ මෙන්න මේ වර්ගඵලයනේ. ඔය වර්ගඵලය ඇහුවා නම් එහෙම කරන්න වෙන්නේ මොකද්ද? z වැඩි එක ඇහුවාම අපි කරන්න ඕනේ. මේ අදාළ ඉලක්කම ගත්තා. ඒකෙන් අඩු කරන්න ඕනේ කරන දශම 1.112. එතකොට අර 0.89 කීයක් හරි එන එක තමයි ඒකට වඩා වැඩි වේ සම්භාවිතාව. ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. ගැටලු තියෙනවා අහලා ක්ලියර් කරගන්න. දැන් අපි කරමු ප්‍රශ්නේ මේක. 18 මාර්ක අපි කළානේ 17 මාර්කයකට කරමු.
පහදක් වෙන්නේ 31/12/2016 දින ශ්‍රී ලාංකික සමාගමක් සතු ආයෝජන කළඹක වෙළඳපොළ අගය කියලා දීලා තියෙනවා. එම ආයෝජකයා සතු වාර්ෂික කූපන් 10.5% වන අර්ධ වාර්ෂිකව ගෙවනු ලබන 31/12/2018 දින කාලපිරියඩ මුහුණත් වගේ මිලියන 27.5ක බැඳුම් කර ශ්‍රේණියකුත් තියෙනවලු. එම සමාගම ලියාපදිංචි මූල්‍ය සමාගම කෙටි කාල තැන්පතු කරනවා. එම ආයෝජන කළඹේ සාමාන්‍ය ඉපැයුම් අනුපාතය ගණනය කරනවා. දැන් මෙතන මේ ප්‍රතිශත අරම මොනවද අහන්නේ නැහනේ. දැන් මං කලින් ඉඳන්ම කිව්වා ඔයගොල්ලෝ හොයනවා නම් අර කලින් ක්‍රම දෙකකින් එකක හොයන්න. මොකද්ද බරතැබු ප්‍රතිලාභ අනුපාතිකය හරි එහෙම නැත්නම් අර ප්‍රතිශත වෙලා වැඩි කරලා හොයන එකකින් හරි හොයන්න. දැන් ඔයගොල්ලෝ වෙලාව හදිස්සියකින් හිටියොත් වෙලාව මැදලා හිටියොත් මේක කියන ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක MCQ එක වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. මෙතනදී කරන්න තියෙන්නේ සරලව ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ බෑ ගුණිත අරගෙන ඉවරලා මේකෙන් බෙදන්න විතරයි කරන්න තියෙන්නේ. මේ ක්‍රමේ සාමාන්‍ය ඉපැයුම් අනුපාතය හොයනවා. මේ ක්‍රමේ සාමාන්‍ය ඉපැයුම් අනුපාතය හොයන්න ඔයගොල්ලන් කරන්න තියෙන්නේ. දැන් මම මේක මිලියන වලින් කරන්න නැතුව මේ දශම ගණන් හිම තියෙන හින්දා මම සමස්තයම ගන්නවා. ඔන්න. ඒකට කරන්න තියෙන්නේ 23යි 750.0 එයාගේ වැඩි කරනවා එයාගේ ප්‍රතිලාභ අනුපාතිකය 11.5. ඒකට එකතු කරනවා බලපත්‍රලාභී බැංකුවල තියෙන ඒ ගානමනේ 23යි 750.3යි මේක වැඩි කරනවා එයාගේ ප්‍රතිලාභ අනුපාතිකය 14.25. ඔකට එකතු කරනවා භාණ්ඩාගාර බිල්පත්වල ඉන්නවා 95 මිලියන. මේක ඔන්න මිලියන වලින් කරනවා නම් එහෙම ඔයගොල්ලෝ කරන්නේ කොහොමද? මේ 23යි ඔක්කොම බිල යන්නේ නැතුව 23.75 ගෙල්ලියන්නේ. මිලියන වලින් කරනවා නම් 23.75 ගෙල්ලියාගෙන කළා නම් හරි මෙතන එහෙම නම් 95. දැන් මම පැටලී කියලා හිතලා මේ විදිහට කරන්නේ. ඔක වැඩි කරනවා කීයෙන්ද 8ෙන්. ඔකට එකතු කරනවා මූල්‍ය සමාගම් වල ඉන්නවා 47යි 500.3ක්. ඔක වැඩි කරනවා 11.5. ඊට පස්සේ ඔය ටික ඔක්කොම බෙදනවා මේ ඔක්කොගෙම එකතුයි. මෙන්න මේ එකතුවෙන් බෙදනවා. ඔය එකතු වෙන්නේ 190 මිලියන. කොහොම කළාම උත්තරේ ගන්න පුළුවන්. කළාම උත්තරේ ඉන්නේ 10.1 කියන්නේ. දැන් මා කලින් කළානේ බර තැබුව ආකාරයට එවුව එහෙම නැත්නම් වෙන වෙනම ඉපෙවුම් හොයලා සමස්තේ 190න් බෙදලා එවුව ක්‍රම දෙකක් කළා. දැන් මේ ක්‍රමේ කෙලින්ම කළේ මොකද්ද? වෙන වෙනම මේ වෙළඳපොළ ගියා උපයෝග අනුපාතලේ වැඩි කර කර එකතු කළා. එකතු කළා සමස්ත එකතුවෙන් බෙදුවා. මේ කරන්නේ බර තැබීමම තමයි. මොකද 23.75 බෙදනන 190 මේ අරකම තමයි කරන්නේ. හැබැයි කිරින් කරන මේක කළා කියලා වරදකුත් නෑ. අර වැඩිපුර විස්තර තියෙනවා. අර ක්‍රමයේ කළොත් එහෙම අර ගණනය කිරීම වලින් එහෙම ගැටලුවක් වුණොත් එහෙම මැද හරියට ලකුණු ගන්න පුළුවන්. ඒකයි. මේ විදිහට කරන්න කියලා කියලාව තියෙනවා. මේ විදිහට කළොත් ලේසි කියන. උත්තරේ ගන්න. ඊට පස්සේ මේක මේක කියලා දෙන්නේ වටපස්තරය දක්වන්න කියලා. දැන් වටපස්තරය දක්වන්න කියලා කිව්වොත් ඉතින් ප්‍රතිශත ඔයගොල්ලන් හොයන්න වෙනවනේ. විතර මේ ක්‍රමේ කරලා හරියන්නේ නැහැ. මම කියන්නේ මේ ක්‍රමේ කළාට අවුලක් නැහැ. මම කියන්නේ ප්‍රතිශත හොයන්න නැහැ. විතර වෙන වෙනම මේවා ප්‍රතිශත හොයන්න අවශ්‍ය කරනවා. 23.75 190න් කීයක්ද? වෙන වෙනම ප්‍රතිශත හොයන්න. මම මේකේ ප්‍රතිශත විතරක් දාගෙන යන්න. භාණ්ඩාගාර බැඳුම් කරන ප්‍රතිශතය එනවා 23.75 බෙදන්න ඕනේ 190න්. ඒතර භාණ්ඩාගාර බැඳුම් කරන ප්‍රතිශතය ඔයගොල්ලන්ට එනවා 12.5 කියලා. බලපත්‍රලාභී බැංකුවලත් 12.5යි. භාණ්ඩාගාර බිල්පත්වල හරි අඩක් 195 150යි. මූල්‍ය සමාගම් වල 25යි. මම පිළිවෙල ලියුවේ. මේවා තමයි ප්‍රතිශතය. මේ ප්‍රතිශත ගාවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට වට ප්‍රස්තාරයක් දක්වන්න. හරි අඩක් තියෙන මොනවද? හරි අඩක් තියෙන භාණ්ඩාගාර බිල්පත් පස්සේ 4 එකක් තියෙන්නේ මූල්‍ය සමාගම් වල තැන්පතු තියෙන මූල්‍ය සමාගම් තැන්පතු ඊට පස්සේ
12.5 තියෙනවා බැඳුම් කරයි බැංකු. ඔය ආකාරයට පටිපස්ථාරය දක්වන්න පුළුවන්. දැන් අපිට පුළුවන් අපේ වගුව ගහ ගන්න මේ අර පුරුදු ප්‍රශ්න අහලා තියෙනවා 31/12/2017 වෙනිදා පැවති ආයෝජන කළඹේ තත්ත්වය පිළිබඳ කෙටි වාර්තාවක්. ආයෝජන කළඹේ වත්කම් ව්‍යුහය වත්කම් සාමාන්‍ය පෙවීම් සමාගමේ ආයෝජන උපාය මාර්ග ආයෝජන කළඹේ අවදානම් පෙවීම් ප්‍රතිස්කාලු සැලකිලිට ගන්න ඉදිරිපත් කරන්න කියලා කියන මොනවද කියන්නේ? මේ පෙවීම් ගැන කියන්න ඕනේ වත්කම් වත්කම් ව්‍යුහය ගැන කියනවා. ඊට පස්සේ පෙවීම් ගැන කියනවා. ඊට පස්සේ අවදානම් පෙවීම් පිළිබඳ කියන්න ඕනේ. ඊට පස්සේ උපාය මාර්ග ගැන කියන්න. ඒතර ටික ඔක්කොම කියන්න ලේසි අර වගේ වගුවක් ගහගත්තොත්. ඒතර වගුවක් ගහගත්තොත් එහෙම අපිට ඉන්නවා රජයේ ඉන්නවා ඊටසේ කවුද ඉන්නේ බැංකුවේ ඉන්නවා මූල්‍ය සමාගම් ඉන්නවා. එසේ මේකත් අපිට බෙදා ගන්න පුළුවන් කාලය අනුව කෙටි සහ දිගු කියලා. එතකොට භාණ්ඩාගාර බැඳුම් කර ඉන්න 23.75. ඒ කියන්නේ රජයේ දිගු. භාණ්ඩ වලපත්ලාවේ බැංකුවල තියෙන 23.75. දීර්ඝ කාලීන තැන්පතු කියලා මෙතන දීලා තියෙනවා. බැංකුවල පවත්වාගෙන යන දීර්ඝ කාලීන තැන්පතු. පහයි. ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පත්වල 95ක් තියෙනවා රජයේ කෙටි. ඊට මූල්‍ය සමාගම් වල 47.5ක් තියෙන ඒවා කෙටි. ඊට පස්සේ එකතුව ගන්න පුළුවන්. 118.75යි 23.75යි 47.5යි 15ට එකතු ගත්තොත් එහෙනම් මම මෙතන ලියන්න ඊට මදි හින්දා මෙතන 95.45යි 142.5යි මෙතන 47.5යි ප්‍රතිශත විදිහට ගත්තොත් එහෙනම් මෙතන එනවා 62.5ක් රජයේ මේ 12.5යි මේ 25යි මෙතන ප්‍රතිශත ගත්තොත් එහෙම කෙටි කාල තැන්පත් වල 75යි දීර්ඝ කාල තැන්පත් වල 25යි දැන් අපිට තියෙන්නේ අපි විස්තර කියාගෙන මුලින්ම කලඹේ වත්කම් ව්‍යුහය ගැන කියන්න පුළුවන්. කලඹේ වත්කම් ව්‍යුහය ගැන කියන්න පුළුවන්. කෙටි අපි හරහට මුලින් පටන් ගත්තොත් එම අපිට කියන්න පුළුවන්. රජයේ ආයෝජන වල 62.5ක් රජයේ ආයෝජන අපිට කියන්න පුළුවන්. අවදානම ශූන්‍ය මට්ටමට ආසන්නයි. රජයේ ආයෝජන අවදානම ශූන්‍ය මට්ටමට ආසන්නයි. එතන 62.5ක් ආයෝජනය කිරීමෙන් ආයෝජන සුරක්ෂිත බව බලාපොරොත්තු වී ඇත. සමස්තයක් හැටියට 75ක් සුරක්ෂිත ආයෝජන තියෙනවා කියලා අපිට කියන්න
පුළුවන්. මොකද බැංකු සහ රජය සුරක්ෂිතයි කියලා සාමාන්‍ය සැලකෙන හින්දා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් නමුත් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අරමුණින් 25%ක් මූල්‍ය සමාගම් වල තැන්පත් කර ඇති බව දක්නට ලැබේ කියලා කියන්න පුළුවන්. ඒතර අවදානම් දැරීම පිළිබඳ කතන්දරය ඉවරයි. ඊට පස්සේ අපිට පහලට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සංසන්දනය කළ කියන එක. දැන් කෙටි කාල තැන්පතුල මෙතන ආයෝජනය කළ තියෙන 75%. ඒකට වැඩි ප්‍රතිශතයක්. දැන් එහෙම ඉලක්කන්දියත් අපි අවධානයෙන් බලන්න ඕන. කලින් ගානට 33ක් වගේ මෙතන විශාල ප්‍රතිශතයක් කෙටි කාලීන ආයෝජන. ඒකට අපිට පේනවා මේ සමාගමට ඉහළ ද්‍රව්‍යශීලතාවක් අවශ්‍ය කරන බව පෙනී යයි. ඒතර එන්නේ ඉහළ ද්‍රව්‍යශීලතාව කළමනාකරණය කර ගැනීම තමයි කෙටි කාලීන තැන්පතුල වැඩි ප්‍රමාණයක් ආයෝජනය කළ තියෙන ඉක්මනින් මුදල් අවශ්‍ය වෙලාවට ලබා ගැනීමට විහැක කියලා දාන්න පුළුවන්. හරිද? එතකොට ඊට පස්සේ අපිට කියන්න පුළුවන් දිග් කාලීන ආයෝජන කුඩා කොටසක් පමණ ඒක කියන්නේ කෙටි කාලීන කිව්වට පස්සේ දිග් කාලීන කුඩා කොටසක් කියලා කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒක ඕලට වචන අවශ්‍ය විදිහට එහාට මෙහාට කරලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් දැන් අවදානම ඊට පස්සේ අපිට ප්‍රතිලාභ ගැන කියන්න පුළුවන්. ඒතර ප්‍රතිලාභ ගැන කිව්වොත් තමයි අපිට කියන්න පුළුවන් දැන් දිග් කාලීන ආයෝජන ගත්තන් පස්සේ බැංකු වල ආයෝජනේ භාණ්ඩාගාර බැඳුම් කර වල ආයෝජන වල අවදානම් වැඩි හින්දා තමයි මේ වැඩි ඉපයීම අනුපාතිකයක් 11.5ට 14.2 වැඩි අනුපාතයක් ලැබෙන්නේ කියලා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මූල්‍ය සමාගම් වලින් අපි එනම් ටිකක් ඊටත් වඩා වැඩි එකක් බලාපොරොත්තු වෙනවා ඇතිනේ. එතන අපිට කියන්න පුළුවන් මූල්‍ය සමාගම් වල අවදානම රජය සහ බැංකු වලට වැඩි වුණාට මේ තැන්පතු දාලා තියෙන කෙටි කාල තැන්පතු. ඒතර මේ ද්‍රව්‍යශීලතාව කළමනාකරන ගැනීම සඳහා කෙටි කාල තැන්පතු දාලා තියෙන හින්දා ටිකක් අඩු ඉපැයීම අනුපාතයක් තමයි මූල්‍ය සමාගම් වල ලැබෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒත් බලන්න මේ බැඳුම් කරවල ඉපැයීම අනුපාතයම මූල්‍ය සමාගම් වලින් හම්බ වෙනවා බැඳුම් කර කෙටි කාලීන වෙලා. මූල්‍ය සමාගම් වල තැන්පතු කෙටි කාලීන වෙලත් අර ප්‍රමාණයම හම්බ වෙනවා. දැන් කෙටි කාලීන භාණ්ඩාගාර විල්පත් එක්ක සංසන්දනය කරද්දී ඊට වඩා විශාල වැඩි වෙනවා මූල්‍ය සමාගම් වල තැන්පතු වලින් අපිට හම්බ වෙනවා. මොකද අවදානම් වැඩි හින්දා. ඒතර මූල්‍ය සමාගම් වල කෙටි කාලීන තැන්පතු දාන්න අරමුණ වෙන්න ඇත්තේ සමහර විට මේගොල්ලන්ගේ මේ ද්‍රව්‍යශීලතාව වැඩි හින්දා කෙටි කාල තැන්පතු පවත්වා ගන්න ඕනේ. පවත්වා ගැනීම අවශ්‍යතාවක් තියෙනවා. හැබැයි ඒ අතරම ටිකක් වැඩි ඉපයීම අනුපාතිකයක් ලබා ගැනීම අරමුණෙන් තමයි මේ මූල්‍ය සමාගම් වල ටිකක් වැඩි ප්‍රතිශතයක් කෙටි කාලීන තැන්පතුට දාලා ඇත්තේ. ඒ කියන්නේ කෙටි කාලීන ද්‍රව්‍යශීලතාව කළමනාකරණය කරන ගමන්ම ටිකක් වැඩි ඉපයීමක් ලබා ගැනීමේ අරමුණෙන් තමයි මේ මෙහෙම මූල්‍ය සමාගම් වල දාලා ඇත්තේ කියලා අපිට කියන්න පුළුවන්. හරි ඒක කිව්වා අපිට උතරම් ප්‍රමාණවත්. ඊට පස්සේ බලන්න අන්තිම කොටස 31/12/2016 දිනට බැඳුම් කරේ වෙළඳපොළ මිල කොපමණද? 2018 දී භාණ්ඩාගාර බැඳුම් කරේ අපේක්ෂිත මූල්‍ය ප්‍රවාහය කොපමණද කියලා අහනවා. දැන් මේ අහන්නේ 2016 31/12 දවසට මේකේ මේ වෙළඳපොළ මිල අහන්නේ. මෙන්න මේ දවසට 2016යි 12:31 දවසට වෙළඳපොළ මිල. දැන් බලමු අපි දත්ත දීලා තියෙන මොනවද කියලා. දත්ත දීලා තියෙනවා එම ආයෝජකයා සතුව වාර්ෂික කූපන් නගයේ 10.5ක් කරන. කූපන් අනුපාතිකයේ 10.5යි. මුහුණත් අගය මිලියන 27.5යි. දැන් අපි මිලියන වලින් බැලුවොත් මිලියන 27.5යි මුහුණත් අගය. මුහුණත් අගය 27යි 500යි 0.3යි. ඊට පස්සේ වෙළඳපොළ අගයත් මෙතන මේ දීලා තියෙනවා. භාණ්ඩාගාර බැඳුම් කරේ වෙළඳපොළ අගයත් දීලා තියෙනවා එදා දවසට. 23.75යි කියලා. වෙළඳපොළ අගය දීලා තියෙනවා 23යි. නැගලා දීලා. දැන් අහන්නේ මොකද්ද? බැඳුම් කරේ වෙළඳපොළ මිල තමයි අහන්නේ. මේ බැඳුම් කරේ වෙළඳපොළ මිල කියලා අහන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න. සාමාන්‍යයෙන් මේ ඒකක 100ක මිල අහන්නේ මේ. කියන්නේ සාමාන්‍යයෙන් බැඳුම් කරවල මිල අපි ලබා දෙන්නේ මේ ඒකක 100කට. බැඳුම් කරේක සාමාන්‍ය මිල කියලා ගන්න. ඒ කියන්නේ බැඳුම් කරේ අදි මිල හරි වට්ටම් මිල හරි නැත්නම් මුණත් අගේ විදිහට ගන්න. මේ බැඳුම් කරේ කොටසක මිල 100යි කියලා ගන්න. එතන මේක වට්ටම් මිල වුණොත් එහෙම 95 97 ඔය වගේ 100ට වඩා අඩුවක් ගන්න වලට යනවා. මොකද අදි මිල වුණොත් එහෙම 105 110 ඔය වගේ අගයන් වලට යනවා. 100 කියලා කියන්නේ සාමාන්‍ය බැඳුම් කරේක සාමාන්‍ය මුණත් අගේ ගන්න මේ ඒකක 100කට. ඔක මුදල් වලින් කියන්නේ ලංකාවේ රුපියල් වලින් කියන්නේ රුපියල් 100ක මුහුණත් අගයක වටිනාකම තමයි වෙළඳපොළ අගය කියලා කියන්නේ. දැන් මෙතන අපි අමුතුවෙන් වර්තමාන අගය හෙවිලා කරවම ඒව අවශ්‍ය කරන්නේ නැහැ.
කෙලින්ම වෙළඳපොළගේ මේගොල්ලෝ දීලා තියෙනවා. මෙතන මේ රුපියල් 100ක මුහුණත් අගේට දාලා වෙළඳපොළගේ හෙව්වනම් ප්‍රමාණවත්. දැන් මෙතන දීලා තියෙන මුහුණත් අගේ මිලියන 27.5ක වෙළඳපොළගේ 23.75යිලු. එහෙනම් මුහුණත් අගේ 100කට වෙළඳපොළ වටිනාකම් කීයද කියලා හෙව්වනම් අපේ බැඳුම් කරේ මිලේනවා. එහෙනම් ඒකට කරන්න ඕන මොකද්ද? දැන් 23.5ක් තමයි මුහුණත් අගේ 27.5ක්. මුහුණත් අගේ 27.5ක් තමයි මේ වෙළඳපොළ මිල 23.5. එහෙනම් අපි බලමු මුහුණත් අගේ ඒකක එකක වෙළඳපොළ මිල හොයන්න මොකද කරන්න ඕනේ? 23යි 23.750යි බිංදු 3 බෙදන්න වෙනවා සම්පූර්ණ මුහුණත් අගේ 27යි 500යි බිංදු 3. ඕකෙන් එන්නේ මුහුණත් අගේ එකක වෙළඳපොළ මිලනේ. එතකොට ඕක වැඩි කරන්න ඕන කීයද? 100ෙන් වැඩි කරන්න ඕන මුහුණත් අගේ 100ක වැඩි. එතකොට අපිට උත්තරයක් එනවා රුපියල් 86.36 කියලා. ඒක තමයි බලාපොරොත්තු වෙන උත්තරේ. එතකොට මේ වර්තමාන අගේ ගන්න කිරීමක් මූල්‍ය ප්‍රවාහ ශ්‍රේණියක ගන්න කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද වෙළඳපොළ අගයයි වෙළඳපොළ අගය මෙතන දීලා තියෙනවා බැඳුම් කරේ. ඊට පස්සේ මුහුණත් අගේ මෙතන දීලා තියෙනවා. ඒතර ඔය දෙක සංසන්දනය කරලා මෙන්න මේ මුහුණත් අගේ 100ක මිල තමයි අපි හොයන්න අවශ්‍ය කරන්නේ. උත්තරේ එනවා රුපියල් 86.36. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා 2018 දී භාණ්ඩාගාර බැඳුම් කරේ අපේක්ෂිත මූල්‍ය ප්‍රවාහය කොච්චරද දිනය මාසය හා අපේක්ෂිත අගය දක්වන්න කියලා. දැන් 2018 දී මේක කල්පිරනවද නැහැ නේද? මුලින්ම බලන්න කල්පිරනවා කියලා. කල්පිරනවා නේද? මේක මේ 31/12 2018 දෙනට කල්පිරන එකක් නේ. ඊට පස්සේ අර්ධ වාර්ෂිකව කූපන් ගෙවන එකක් මේක. එහෙනම් අපිට ඒ ටික දාන්න වෙනවා. එහෙනම් මුලින්ම අපිට හොයාගන්න වෙනවා කූපන් ගෙවීමක අගය. කූපන් ගෙවීමක අගය හොයන්න මොකක් මතද? මුහුණත් අගය මත නේ. එහෙනම් කූපන් ගෙවීම සමාන වෙනවා මුහුණත් අගය කොච්චරද? මිලියන 27.5යි. දැන් 27.500යි 500 වැඩි කරන්න වෙනවා කීයෙන්ද? වැඩි කරන්න වෙනවා 10.5යි. එතකොට අපිට උත්තරයක් එන කොච්චරද? මිලියන 2යි කියන්නේ 28 ලක්ෂ 87,500යි කියලා එනවා. මේක තමයි මේ වසරක් සඳහා කූපන් ප්‍රමාණය. හරි කූපන් අනුපාතයෙන් වැඩි කරලා මුහුණත් අගය. දැන් මේක අර්ධ වාර්ෂිකවල ගෙවන්නේ කූපන් නේ. දීලා දෙනවා අර්ධ වාර්ෂිකව කූපන් ගෙවන්නේ කියලා. එහෙනම් එක් කූපන් ගෙවීමක අගය කොච්චරද? එක් කූපන් ගෙවීමක් සමානයි ඔය 2යි 887යි 500 අපිට බෙදන්න වෙනවා දෙකෙන්. එතකොට එනවා රුපියල් 14 ලක්ෂ 43750යි කියලා. දැන් ඊට පස්සේ දෙනවා මේ දිනයත් එක්ක අපේක්ෂිත අගය කියන්න ඕන මූල්‍ය ප්‍රවාහවල. එහෙනම් අපි ඒ ටික දෙන්න. එහෙනම් අර්ධ වාර්ෂික වෙන කූපන් ගෙවන්න. අර්ධ වාර්ෂික කූපන් ගෙවනවා නම් එහෙනම් අපිට අවුරුද්දේ භාගයක් අන්තිමේදී. කියන්නේ 2018 අවුරුද්ද භාගයක් අන්තිම කියන්නේ ජූනි 30නේ. 30යි 6යි 2018 අවුරුද්ද දවසේ කූපන් ගෙවීමක් හම්බ වෙනවා අපිට. කූපන් ගෙවීමක් හම්බ වෙන අපිට කොච්චරද? 14 ලක්ෂ 43750ක කූපන් ගෙවීමක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ ඒ අවුරුද්ද අවසානයේදී 31/12/2018 මේක කල්පිරනවා. 31/12/2018 දවසේ අපිට හම්බ වෙනවා කූපන් ගෙවීමක් ආයි පාරක් හම්බ වෙනවා 14 ලක්ෂ 43750ක. ඊට අමතරව දැන් මේ කල්පිරන දවසනේ. එහෙනම් කල්පිරන අපිට ආපහු හම්බ වෙන මොකද්ද? අපිට සම්පූර්ණ මුහුණත් අගයක් හම්බ වෙනවා නේද? මුහුණත් අගය ඇවිල්ලා මේක කොච්චරද? 27යි 500යි බිංදු 3යි මිලියන 27.5යි. ඒ කියන්නේ මෙතන කූපන් අගයට අමතරව අපිට පරිණත් ගෙවීමකුත් හම්බ වෙනවා. පරිණත් අගයකුත් හම්බ වෙනවා. එහෙනම් එකතුව සමස්ත එකතුව කොච්චරද? 31/12/2018 දවසේ. මේ දෙන්න එකතු කරන්න. මේ දෙන්න එකතු කරපුවම අපිට එනවා 28යි 94යි 37යි 50. 30යි 6යි 2018 මෙච්චර ගාණක් හම්බ වෙනවා. 31/12/2018 මේ දෙන්නගේ එකතුව මෙච්චර ගාණක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න 2018 සැප්තැම්බර් ගාන.
පහත දැක්වෙන්නේ 2018 කියලා විස්තරයක් දීලා තියෙනවා. අර්ධවාර්ෂික ගෙවන කූපන් අගේ සිට 8 බැඳුම් කරක් එහෙම තියෙනවලු. කල්පිරෙන 2022 කියලු. මුහුණත් අගයක් දීලා තියෙනවා. ඊට පස්සේ අහනවා මේ ආයෝජන කළඹේ 2018 තුන්වන කාර්තු අවසානයේ පැවති සාමාන්‍ය ප්‍රේම මනුපාතිකේ කොච්චරද කියලා අහනවා. එතකොට මෙතන දැන් අර කැමති විදිහට කරන්න පුළුවන්. මම ක්‍රම තුනක් කිව්වනේ. ක්‍රම තුනේ ඕනම ආකාරයකට මේක කරන්න පුළුවන්. ක්‍රම තුනේ කැමති ආකාරයකට කරපුවාම ඔයගොල්ලන්ට උත්තරයක් එන්න ඕනේ. හරි ඊට පස්සේ තුන්වෙනි කොටස බලන්නකො භාණ්ඩාගාර බැඳුම් කරේ 2018 තුන්වන කාර්තුව අවසානයේ පැවති වෙළඳපොළ මිල ගණනය කරනවා ඊට පස්සේ. හරි දැන් අපි ඒ වගේ එකක් කරපු හින්දා අපිට දැන් ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් මෙයාගේ මුහුණත් අගේ කොච්චරද? මිලියන 150ට. අපි ඒක මිලියන වලින්ම හදමුකෝ. මෙයාගේ මුහුණත් අගය මිලියන 158යි. හැබැයි භාණ්ඩාගාර බැඳුම් කරේ වෙළඳපළ අගේ කොච්චරද? මිලියන 150යි. දැන් මේ 158ක මුහුණත් අගයක් තමයි 150ක් වෙලා තියෙන්නේ. එහෙනම් මුහුණත් අගේ එකක වටිනාකම 150 බෙදීම 158යි. ඔක 100ක හොයන්නේ 100ෙන් වැඩි කරන්න. එතකොට එන උත්තරයක් මෙයාගේ වෙළඳපළ මිල රුපියල් 94යි 94යි කියලා. ඒක තමයි මේ කොටසට උත්තරේ. ඊට පස්සේ අහනවා එහි වාර්ෂික කූපන් ආදායම. දැන් වාර්ෂික කූපන් ආදායම මොකක් මතද? මුහුණත් අගේ මතනේ. එහෙනම් මුහුණත් අගේ ඇවිල්ලා කොච්චරද? මිලියන 158යිනේ. එහෙනම් මිලියන මුහුණත් අගේ මිලියන 158 වැඩි කරන්න ඕනේ කූපන් අනුපාතිකේ. කූපන් අනුපාතිකේ 8යි. එතකොට අපිට එනවා වාර්ෂික කූපන් අනුපාතිකයේ විදිහට මිලියන 12.6යි 4යි. මේක තමයි කූපන් ආදායම. ඉතින් කූපන් ආදායම. ඊට පස්සේ මේකෙන් කූපන් ආදායම. ලියගන්න. ඊට පස්සේ අහනවා 2018 වසර අවසාන වන විට මුළු ආයෝජන කළඹේ ඇති බලපත්‍රලාභී බැංකුවල තැන්පත් ප්‍රතිශතය 40ක් දක්වා ඉහළ නැංවීම සඳහා මෙම ආයතනයේ නව තැන්පතු ආරම්භ කිරීමට අදහස් කරයි. දැන් බැංකු තැන්පතු 40ක් දක්වා වැඩි කරන්න ඕනේ මේගොල්ලන්ට. මේ සඳහා 2018 වසරේ 4 වන කාර්යය ලැබිය යුතු නව බැංකු තැන්පත් ගණනය කරන්නලු. මේ සඳහා 2018 වසරේ 4 වන කාර්යයේ භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම් කරන වෙළඳපොළ වටිනාකම් ද ඇතුළුව අනිකුත් ආයෝජන නොවෙනස්ව පවතින බව උපකල්පනය කරන්න. පොඩි වෙනස් ගැටලුවක් දීලා දෙනවා අපිට. දැන් මොකද්ද මේගොල්ලෝ කරන්න හදන්නේ? දැන් මේගොල්ලෝ කරන්න හදන්නේ මෙන්න මේ බැංකුව තැන්පත්. බලන්න බැංකුව තැන්පත් කොච්චරක් ඉන්නවද කියලා මිලියන 60යි. අපි එකතු අරගෙන බලමු නිකන් දැන් කොච්චරක් ඉන්නවද කියලා මුළු වෙළඳපොළගේ 150 60යි 210යි 210 තිය 240. එකතුව 240යි ඉන්නේ.
එකතු වෙන 240යි. ඒතර 60යිනේ බැංකුවල තැන්පතු. ඒතර දැන් සමස්ත ආයෝජනයේ ප්‍රතිශතයක් විතර බැංකුවල තැන්පතු ඇවිල්ලා 125යි තියෙන්නේ. හරිද? ඔය 125 මේගොල්ලන්ට වැඩි කරන්න ඕනෙලු 140 දක්වා. කොහොම 140 දක්වා වැඩි කරන්න ඕන අලුතෙන් කොච්චර තැන්පතු දාන්න ඕනද කියලා අහන්නේ. හැබැයි ඒතකොට උපකල්පනයක් කරන්න ඕනේ අනිත් බැඳුම් කරලා වටිනාකම උතර ඊළඟ කාර්යය වෙනස් වෙන්න පුළුවන්. ඒතර භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම ඊළඟ කාර්යය වෙනස් වෙන්න පුළුවන්. ඒතර උපකල්පනයක් කරන්න කියලා දෙන ඒවා වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. හරිද? එහෙනම් අලුතෙන් දාන්න ඕන බැංකු තැන්පතු ප්‍රමාණය නැහන්නේ 140ක් දක්වා වැඩි වෙන්නේ. දැන් එතකොට බැංකු තැන්පතු කොච්චරක් තියෙනවද? දැන් බැංකු තැන්පතු දැන් තියෙනවා 60ක් තියෙනවා. හරිද? ඔය 60ට මොන x ප්‍රමාණයක් වගේ එකතු වෙන්න ඕනේ නේද? අලුතෙන් x ප්‍රමාණයක් වගේ දාන්න ඕනනේ. අපේ ප්‍රතිශත 140ක් දක්වා වැඩි වෙන්න. ඒතර අනිත් ඒවා වෙනස්කමක් වෙන්නේ නැත්නම් මුළු වටිනාකම මුළු ආයෝජනයේ වටිනාකම කොච්චරක් වෙනවද? x ප්‍රමාණයකින් වැඩි උනේ බැංකු තැන්පතු. ඒතර මුළු ආයෝජනයේ අනිත් ඒවා වෙනස් වුනේ නැත්නම් ඒ ටිකත් x ප්‍රමාණයකින්ම තමයි වැඩි උනේ නේද? ඒකේ කලින් එකතු 240 දැන් 240 දාලා x වෙනවනේ. එහෙනම් අපි x හොයන්නේ කොහොමද? x හොයන්නේ මේ විදිහට. දැන් බැංකු තැන්පතු වල ප්‍රතිශතයේ සමස්ත ආයෝජන ප්‍රතිශතයක් විදිහට 140ක් වෙන්න ඕනේ කියලා අපි දන්නවා. එහෙනම් 140 සමාන වෙන්න ඕනේ. මෙන්න මේ බැංකු තැන්පතු වල එකතුව සමස්ත ආයෝජනයේ එකතුවෙන් බෙදලා ප්‍රතිශතයක් විදිහට එවුවා. ඔක සුළු කරපුවාම ඔයගලන්ට එයි x ට උත්තරයක් 60යි කියලා. x ට උත්තරයක් එයි 60යි කියලා. ඒ කියන්නේ මොකක්ද කරන්න ඕනේ? අලුතෙන් බැංකු තැන්පතු දාන්න ඕනේ කොච්චරකද? මිලියන 60ක බැංකු තැන්පතු අලුතෙන් දාන්න අවශ්‍ය කරනවා. අර සමස්ත ආයෝජනයේ වටිනාකම විතර බැංකු තැන්පතු වල ආයෝජනයේ 140ක් කරන්න. දැන් 60ක් දැම්මොත් බලන්න වෙන්නේ 60ක් දැම්මොත් සමස්ත ආයෝජනය වැඩි වෙනවා 300ට. සමස්ත ආයෝජනය වැඩි වෙනවා 300ට. බැංකු තැන්පතු වල ආයෝජනය වැඩි වෙනවා 120ට. 120 බෙදීම 300 කියන්නේ කීයද? 120 බෙදීම 300 කියන්නේ 140නේ. ඒකට අවශ්‍ය වැඩි වෙනවනේ. ඊට පස්සේ බලන්න අන්තිම කොටස. 2018 වසරේ 3 වන කාර්තුව අවසානයේ පැවති ආයෝජන කලබේ තත්ත්වය පිළිබඳ කෙටි වාර්තාව. අපි කියන කෙටි වාර්තාව තමයි දැන් අන්තිම එක විදිහට සපයන්න තියෙන්නේ නේද? දැන් එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන කලින් වගේම වගුවක් ගන්න තියෙනවා. හරිද? කලින් වගේම වගුවක් ගහලා ඉවර වෙලා කෙටි කාලෙ දිග කාලෙ දිහා බලලා කමෙන්ට් කරන්න පුළුවන්. අවදානම් දිහා බලලා කමෙන්ට් කරන්න පුළුවන්. දැන් මේකේ විශේෂයක් විදිහට දෙන්නේ මේ දිගු කාලෙ තැන්පත් වැඩි මේ. භාණ්ඩාගාර බැඳුම් කර මෙතන 150ක් ඉන්නවා. ඊට පස්සේ බලපත්‍රලාභී බැංකුවල තැන්පතුත් හරි මෙතන මේ දීලා නැහැ. මෙතන පොඩි වෙනසක් තියෙනවා දැක්කද? දීර්ඝ කාලෙ කෙටි කාලෙ කියලා දීලා නැහැ. මෙතනින් දීලා තියෙනවා. මෙතනින් අපි තෝරගන්න ඕනේ කෙටි කාලෙ දීර්ඝ කාලෙ කියලා. දැන් මේ මූල සමාගම් වල තැන්පතු මාස 3-6යි. අවුරුද්දට අඩුයිනේ. අවුරුද්දට අඩුයි කියන්නේ මේක කෙටි කාලෙ. මේ භාණ්ඩාගාර බිල්පත් මාස 3-12. ආයෙත් කෙටි කාලෙ. අවුරුද්දට අඩුයිනේ. ඉතින් බලපත්‍රලාභී බැංකුවල තැන්පතු වසර 1-2. ඒක අපි දිගු කාලෙන් තැන්පතු කියලා ගන්න. වසරකට වඩා වැඩිනේ. භාණ්ඩාගාර බැඳුම් කර කොහොමද දිගු කාලෙන් වසරකට වැඩි 2-5. ඉතින් මේ දෙන්න එකතු කරපුවාම 210ක් එනවා. දිගු කාලෙන් තැන්පතු. දිගු කාලෙන් තැන්පතු වෙනවා 210 බෙදීම 240ක්. ඒ කියන්නේ 88.5. දිගු කාලෙන් තැන්පතු. 180 විතර දිගු කාලෙන් තැන්පතු වල මෙතන වැඩි. ඒතර මෙතන මෙයාගේ ලොකු ද්‍රවශීලතා අවශ්‍යතාවයක් නැහැ. එතකොට මෙයා මේ දිගු කාලෙන් තැන්පතු වල වැඩිපුර දැවීම බලාපොරොත්තු වෙන මොකද? වැඩි ප්‍රතිලාභයක් උපයන. ද්‍රවශීලතා කළමනාකරණය අතිශය වැදගත් නැතිනම් දැන් කලින් ඒ වෙනද අර කලින් ගන්න දැක්කනේ ද්‍රවශීලතාව අවශ්‍ය කරන ප්‍රමාණය වැඩි වෙන කෙටි කාලන ආයෝජන 166 කොහෙද දාලා තිබ්බනේ. හැබැයි මෙතන එච්චර දරුණු ද්‍රවශීලතා අවශ්‍යතාවයක් නැති හින්දා වැඩි ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා වැඩි ආයෝජන ප්‍රමාණයක් දීර්ඝ කාලන ආයෝජන මාර්ගවල ආයෝජනය කරලා ඇතේ කියලා අන්න ඒවා කරා. මෙතන විශේෂයක් තියෙනවා අන්න ඒ වගේ විශේෂ කරුණු අනිවාර්යෙන් සඳහන් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඉතින් පුරුදු විදියට බැඳුම් කරවලට වඩා විල්පත්වල මේ කාල පරාසය වැඩි ඉපයීම අනුපාතය වැඩි බැංකු තැන්පතු වල ඉපයීම අනුපාතය වැඩි අවදානම් වැඩි හින්දා ඊට පස්සේ මූල්‍ය සමාගම් කෙටි කාලින වෙලත් අර අවදානම වැඩි හින්දා අනිත් ඒවාට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ ටික
කිව්වනම් ඇති. ඊට අමතරව මේ කෙටි කාලීන තැන්පතු මූල්‍ය සමාගම් වල දාලා තියෙන දොරශීලතාව කළමනාකරණය කරන්න ඔය වගේ කරුණු ටික කියවුණා නම් ප්‍රමාණවත්. හරි. එතකොට ඒකත් එක්ක අපිට මේ පාඩම අවසන් කරන්න පුළුවන්. අපිට මේ පාඩම වගේම අපේ මේ ලෙක්චර් සීරීස් එකම අදින් අවසන් කරන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ කැමති නම් හෙට ආරම්භ වෙන පුනරීක්ෂණ වලට සහභාගී වෙන්නත් පුළුවන්. එහෙනම් මේ කරපු ගැටලු ආයෙත් YouTube වීඩියෝස් බලලා මේ පසුගිය ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න උත්සාහ කරලා හොඳින් වැඩ කරලා එහෙනම් විභාගයට සාර්ථක මුහුණ දෙන්න ලැබෙන්නේ කියලා මම සුබ පතනවා. අපි පාඩම අවසන් කරමු. ස්තුතියි.